තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සූදානම් වන්නේ මේ අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි. විවාහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 11 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි දහම් හමුවට එකතු වන්නේ. මේ වන විට අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ ධම් සභාවට එකතු වී සිටිනවා. හැම දිනම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අපි පිළිගනිමු. වෙනදා වගේම අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි කාලයක් තිස්සේ අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස මෙවැනි සදහම් හමුවක්, ධම් සභාවක්, ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන යනු ලබනවා. මේ ආර්ය ප්‍රතිපදාව, නිවන් මඟ, නිවෙන මඟ අපි දන්නවා ශික්ෂා තුනකින් යුක්තයි. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව යනුවෙන්. එයින් මේ ධර්ම සාකච්ඡාව, ධර්ම ශ්‍රවණය, දහම් පොතපත කියවීම අයිති වෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ඉතින් ප්‍රඥා ශික්ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලටත් තිබෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වශයෙන් සම්මා ඥාන, සම්මා විමුක්ති කියන තැන අගටත් යෙදিলা තියෙන අවස්ථා තිබෙනවා. ඇත්තට මේක අවබෝධයේ කිසියම් දියුණු මට්ටමක් ක්‍රමයෙන් ඇති කරගෙන ගිහිල්ලා පරිපූර්ණ වීමේ මට්ටමක් අන්තිමට පෙන්눔 කරන්නේ. ස්වභාවිකවම අපිට යමක් වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සරලව ඒක නිකන් දැක්කම යමක් අඳුනා ගන්න, ඇහුනම යමක් හඳුනා ගන්න ආදී වශයෙන් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මතාව, මේවා දල වශයෙන්, සරල වශයෙන් වැටහෙන ගතිය, දැනෙන ගතිය සත්වයන්ට තිබෙනවා. ඉතින් මේක තමයි මේ ක්‍රමයෙන් වර්ධනය කරගෙන යන්නේ. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන්. ඉතින් අර පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන් දක්වලා තියෙන මේ මට්ටම් සැලකිල්ලට ගත්තොත් ඒව ඇත්තටම නිවන් මාගේ. ඒ පැත්තට මේ අවබෝධයේ දියුණු කිරීම තමයි ඔය වචන වලින් කියලා තියෙන්නේ. පඤ්ඤා කිව්වම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලෞකික පැත්තේ දැනුම. ලෞකික පැත්තේ දැනුම අපිට ගන්න වෙන්නේ සංඥා කියන මට්ටමින් තමයි. ලෞකික දැනුම කියලා තමයි අපිට ඒක කියන්න වෙන්නේ. දැනුම. ඉතින් නිවන් මඟට යොමු වෙලා මේ නිකලස් පැත්තට, නිවීම සැනසීම පැත්තට යොමු වෙලා මේ දැනුම වර්ධනය කිරීම, දැනුම ඒ පැත්තට වර්ධනය කිරීම තමයි පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන් අපේ ධර්මෙ පෙන්නන්නේ. පඤ්ඤා කියන වචනේ ගත්තත්
ඒකට විවිධාර්ථකථන සැපයලා තියෙනවා. ඉතින් අපි පඤ්ඤාවන්ත කියන වචනෙන් සරල වශයෙන් අපි අදහස් කරන්නේ දැන් තමන් ලබාගත් දැනුම තුල ආචාර ධර්මීය පදනම සකස් කර ගැනීමේ හැකියාව. යම් කිසි දැනුමක් ලබලා තියෙන පුද්ගලයෙක් ඒ දැනුම පදනම් කරගෙන ඊට අදාළව හොඳ නරක කියන දෙක වෙන් කරගන්න පුළුවන් හැකියාව. ඒක සරලව අත්ූපනායක වශයෙන් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. Tamanට උපමා කරලා බලලා මෙන්න මේ දේ මෙහිම මේ විදිහට කරනකොට කෙරෙනකොට ඒකට මම කැමතිද අකමැතිද මේ කැමැත්ත අකමැත්ත එතෙන්ට සම්බන්ධ කරලා Taman උපමා කරලා බලලා යමක හිතකර අහිතකර භාවයේ තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්ට මනස වර්ධනය කරගන්න එක ඔය පඤ්ඤා මට්ටමේදී හුඟක්ම තියෙනවා. සීලේ වගේ ගුණාංග වලට එනකොට ඒක තවත් ගැඹුරට ගිහිල්ලා තියෙන්නේ. නමුත් සරලව මේ හොඳ නරක කළ යුත්ත නොකළ යුත්ත සදාචාරයේ දුරාචාරයේ නීති අවනීති ඔය හැම එකකින්ම නියෝජනය කරන්නේ ආචාර ධර්මීය පදනම. අපේ ක්‍රියාකාරකම් වල චර්යාත්මක අංශයේ ආචාර ධර්මීය පදනම මතු කරගන්න පුළුවන් හැකියාව පඤ්ඤාවන්ත. බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙන කවුරුත් අහලා ඇති පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ආර්ය ප්‍රතිපදාව පටන් ගන්නෙ ඔතනින්. පඤ්ඤාවන්ත භාවයේ. කියන්නේ ආර්ය ප්‍රතිපදාව ගැන දැනුම නැත්නම් අවබෝධය ඇති කරගෙන මේක ක්‍රියාත්මක කිරීම පටන් ගන්නෙ ඔතනින්. පඤ්ඤාවන්ත භාවයේ මේකේ සාර ධර්මීය පැත්ත ආචාර ධර්මීය පැත්ත මතු කරගන්න. ඒකයි සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩනකොට ආර්ය මාර්ගයේ වඩනකොට ওই විදිහට පෙළ ගැස්සිලා තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා වශයෙන්. නැත්නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බැලුවොත් ප්‍රඥා සීල සමාධි විදිහට තියෙන්නේ. නමුත් අර සීලේ මුලට එන්නේ මොකද? ඒකින් තමයි මේ ප්‍රතිපදාව අපි ආරම්භ කරන්නේ. ඒ විදිහට මේ ධර්ම සාකච්ඡාවකින් කරන්නේ ක්‍රමයෙන් අපේ අවබෝධය ඒ අවබෝධ ඥානය යමක් වටහා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම. ඒ වර්ධනය කිරීම කරන්නේත් අර නිකලස් වෙන විදිහට නිකලස් පැත්තට. පඤ්ඤා වලින් පස්සේ අභිඥා වලට එනකොට ඔය නාම රූප ධර්ම වල යථා ස්වභාවය මේ වගේ දේවල් චතුසත්‍ය මේ වගේ දේවල් කර්මණියාවේ නැත්නම් කර්මඵල ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයේ මේ වගේ ගැඹුරු ධර්මතා අභිඥා මට්ටමේදී තියෙන්නේ. ඊළඟට පරිඥා මට්ටමට ආපුවහම ඒ අවබෝධය පරිපූර්ණ බවක් ඒ අංශ දෙකේම ආචාර ධර්මීය අංශය එහි පරිපූර්ණ බවක් තාම කුඩා වරද පවා වරදසේ දකින තේරුම් ගත්ත ස්වභාවය එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ කරගෙන සිටින ලක්ෂණය. ඉතින් එතෙන්ට ආපු අවස්ථාවේ එතෙන්ට බුද්ධි වර්ධනයේ අවබෝධයේ වර්ධනය වීම පරිඥා කියලා කියනවා. පරිඥා. ඒක නිසා පරිඤ්ඤයං පරිඥාතං ආදී වශයෙන් තමයි චතුරාර්ය සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඔය අවබෝධයේ පැත්ත දක්වලා තියෙනවා. දුක්ඛං පරිඤ්ඤයං දුක්ඛං පරිඥාතං ඔහොම දක්වලා තියෙනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඥාතං ඔහොම දේශනා කළා තියෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡාවක් මගින් උත්සාහ කරන්නේ අභිඥා පරිඥා පඤ්ඤා ඇති කර ගන්නට. එහිලා අපි
බුද්ධ දේශනා මූලික වශයෙන් උපකාරී කරගන්න. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර තමයි අපි හුඟක්ම උපකාරී කරගන්නේ. ඒ සූත්‍ර ඇසුරින් අපිට ඒ සූත්‍ර සාකච්ඡා කිරීමෙන් දැනුමක් අපිට ලැබෙනවා. ඒ දැනුම ඔස්සේ චින්තාමය වශයෙන් සිතා බැලීමෙන් අපිට පුළුවන්කම තියෙනවා තවදුරටත් මේ ඥානය වර්ධනය කරගන්න. ඊළඟට ඒක ක්‍රියාත්මක කිරීමෙන් භාවනාමය වශයෙන් තවදුරටත් ඥානය පුළුල් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපි සුතමය චින්තාමය භාවනාමය වශයෙන් මේ අවබෝධ ඥානය වැඩි දියුණු කරගනිමින් ඉන්න පිරිසක්. අපි මේ කරන්නේ ඒ කාර්යය. හොඳයි, ඔය අපි මේ කරන කාර්යය පිළිබඳව ඉතින් දල අදහසක් මම ඉදිරිපත් කළේ ධර්ම සාකච්ඡාවකින් ධම්ම සභාවකින් කුමක්ද කරන්න කියලා. මේ ධම්ම සභාව අපි හෝරා දෙකක කාලයකට සීමා කරගෙන තිබෙනවා. ඒකත් සමහර වෙලාවට වැඩි වෙන්න උනත් පුළුවන්. මොකද මේ අපිට සාවධානව ඇහුම්කන් දීමේ හැකියාව මිනිස්සෙකුට ගොඩාක් කල් හිම හැකියාවක් නැහැ. දැන් පුංචි කාලේ ගත්තොත් යමකට අවධානය යොමු කරන්න හරිම අමාරුයි. පොඩි දෙයකට අවධානය යොමු වුණොත් තමයි. යොමු වුණොත් ඒක දිගට ටිකක් පවතිනවා. නමුත් වෙනත් අරමුණක් ඉදිරිපත් වුණ ගමන්ම ඒ අවධානය වෙනස් වෙනවා. එතකොට ඒ අරමුණෙන් අදාළ දැනුම එන්නේ නැහැ. අරමුණ පිළිබඳ දැනුම එන්නේ නැහැ. ඉතින් අපි ක්‍රමයෙන් වැඩි හිටි වෙනකොට මේ අවධානය යොමු කිරීමේ හැකියාව අපි වර්ධනය කරගන්න ක්‍රමය. ළමා වයසේදී එහෙම පුරුදු කරන යමකට අවධානය යොමු කරගෙන ඉන්න හුරු පුරුදු කරනවා. පාසලේදී පන්තියේදී ගුරුවරයා අවධානය යොමු කරන. දැන් පාසලේ සීනුව නාද කරපුවාම ළමයින්ගේ අවධානය යොමු වෙනවා. ඉතින් ඒකට අදාළව යමක් තේරුම් ගන්නවා. එහෙම. පන්ති කාමරයේදී ගුරුවරයා ඇවිල්ලා ළමයින්ගේ අවධානය යොමු කරගන්නවා. යොමු කරගෙන ඒගොල්ලන්ගේ අවබෝධයට යමක් එකතු කරනවා. ඒක අවධානය නැති තැන අවබෝධයක් ඉන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ගොඩාක් වෙලා එක දිගට අවධානය යොමු කරගෙන ඉඳීමේ හැකියාව මනුෂ්‍යයන්ට අඩුයි. ඒක නිසා අපේ දේශනා සාකච්ඡා වුණත් දිගු කරගත්තම ඒක ශ්‍රවණය කරන්න සෑහෙන කාලයක් ගන්න වෙනවා. ඒක නිසා අපි උපරිම හෝරා දෙකකට වගේ මේ සීමා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුල් කාලේ අපි පැයක් විතර මේ සූත්‍ර දේශනා අපි තෝරාගත්ත සූත්‍ර දේශනා ඇසුරු කරගෙන ඒවයි අන්තර්ගත ධර්ම කරුණු සාකච්ඡා කරනවා. එතනින් පස්සේ ඒ ධර්ම කරුණු හෝ එසේත් නැත්නම් වෙනත් ධර්ම කාරණා හෝ පදනම් කරගෙන අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යනවා. එතකොට මේ වන විට අපි තෝරාගෙන තියෙන්නේ පහුගිය ධර්ම සාකච්ඡාවේදී අපි තෝරාගත්තා චූල වේදල්ල සූත්‍රය. අපි දන්නවා චූල වේදල්ල සූත්‍රයේ මූලාශ්‍රය වශයෙන් ගත්තොත් ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායට සූත්‍ර පිටකේ. මජ්ක්‍ධිම නිකාය කොටස් තුනකට බෙදලා තියෙන මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක කියලා. මේ මූල පණ්ණාසකේ මුල් සූත්‍ර 58යි මූල පණ්ණාසකේ කියන්නේ. මූල පණ්ණාසකේ නැවතත් වර්ග පහකට බෙදලා තියෙනවා. මූලපරියාය, සීහනාද, ඕපම්ම, මහා යමක, චූල යමක කියලා. ඒ චූල යමක වර්ගයට තමයි මේ සූත්‍රය අයිති වෙන්නේ. චූල යමක වර්ගයේ හතරවෙනි සූත්‍රයේ හැටියට චූල වේදල්ල සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපිට මේ සඳහා පහසුවෙන් මේ සූත්‍ර කියවා ගන්න සුදුසු අන්තර්ජාලගත මෘදුකාංගයක් තිබෙනවා. tipitaka.lk කියලා. අපේ මේ කල්යාණ මිත්‍ර පිරිසක් එකතු වෙලා සකස් කරලා අන්තර්ජාලගත කරලා තිබෙනවා. ඉතින් අපිට ඒ ඔස්සේ ගිහිල්ලා මේ සූත්‍ර කියවන්න, අටුවාව කියවන්න හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා කාට වුණත් දේශයෙන් මේව පරිශීලනය කරන්න පුළුවන්.
ඉස්සර වගේ නෙමෙයි පහසුකම දැන් තියෙනවා. අපි මේ චූල වේදල්ල දේශනාවේ මූලික කාරණා පහුගිය ධර්ම සාකච්ඡාවේදී අපි සැලකිල්ලට ගත්තා. නිදානේ එහෙම අපි කතා බහ කරා. වේදල්ල කියන වචනේත් අපි කතා කරා. වේදල්ල කියන්නේ ප්‍රශ්න සහ උත්තර ක්‍රමයට ධර්මයේ පැහැදිලි කිරීම. ප්‍රශ්නෝත්තර ක්‍රමයට ධර්මයේ පැහැදිලි කිරීමයි වේදල්ල ක්‍රමය. එතකොට ඒක මේ ශාසනයක ක්‍රමයක්. ශාස්ත්‍රු ශාසනය නවාංගයකින් ඉදිරිපත් වෙලා තියෙනවා. නවාංග සත්තු ශාසන කියලා බුද්ධ දේශනාව ඉදිරිපත් වෙච්ච ආකාර 9ක්. එක ආකාරයක් තමයි වේදල්ල ක්‍රමය. ප්‍රශ්න උත්තර ක්‍රමයෙන් ධර්මයේ ඉදිරිපත් කරනවා. එක්කෙනෙක් ප්‍රශ්න අහනවා, අනිත් කෙනා ඒක පැහැදිලි කරනවා. එතකොට මේ ප්‍රශ්න උත්තර වලට අහුම්කන් දීගෙන ඉන්න කෙනාට මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයේ ඇතුලේ ධර්ම අවබෝධය ලැබෙනවා. ඒ අනුව ඒක එක ක්‍රමයක් හැටියට ඉදිරිපත් කිරීමේ ධර්මය sannivedanaya කිරීමේ ක්‍රමයක් හැටියට මේ වේදල්ල ක්‍රමය හඳුන්වා දීලා තිබෙනවා. ඉතින් ඒ ක්‍රමයට ධර්මයේ ඉදිරිපත් වෙච්ච අවස්ථා අපේ ධර්ම සාහිත්‍යය තුල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වේදල්ල ක්‍රමය පාවිච්චි කරලා තියෙනවා. ප්‍රශ්න අහනවා අනිත් එක්කෙනාගෙන්. එතකොට එයා දෙන උත්තරය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් වෙනත් අය ප්‍රශ්න අහනවා. එතකොට උන්වහන්සේ දෙන පිළිතුරු. ওই විදිහට වේදල්ලය බොහෝ වෙලාවට ධර්මය හොඳට අවබෝධ කරගත්ත දෙන්නෙක් අතර සිද්ධ වෙන ක්‍රියාවක් තමයි වේදල්ල කියන එකෙන් අදහස් කරන්නේ. ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කිරීමේදී ප්‍රශ්නෝත්තර ක්‍රමය ප්‍රශ්න අහනවා කෙනෙක් දන්නේ නැතිකම නිසා ප්‍රශ්න අහනවා. එහෙමත් තියෙනවා. ඉතින් වැඩිපුර මේ වේදල්ල ක්‍රමයේදී අපිට දකින්න ලැබෙන්නේ ධර්මය අවබෝධ කරගත්ත දෙන්නේ සෙසු අයගේ අවබෝධයේ පිණිස ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ධර්මයේ ඉදිරිපත් කිරීම. ඒ අනුව මේ වේදල්ල නමින් සූත්‍ර අපේ ධර්ම සාහිත්‍යය ඇතුළත් වෙලා තියෙනවා. මෙතන චූල වේදල්ල මහා වේදල්ල කියලා සූත්‍ර දෙකක් තියෙනවා. දෙක වෙන් කිරීම සඳහා චූල මහා කියන වචනේ සාමාන්‍යයෙන් යොදනවා. ඒවයි අර්ථය චූල කියන්නේ කුඩා කියන අර්ථය ගන්න පුළුවන්, මහා කියවම ලොකු කියන අර්ථය ගන්න පුළුවන්. නමුත් ඊට වැඩිය මේ දෙක වෙන් කිරීම සඳහා බොහෝ වෙලාවට යොදපු වචනයක් හැටියට තමයි චූල මහා කියන වචන අපිට පේන්න තියෙන්නේ. චූල වේදල්ල නමින් තියෙන මේ ධර්ම සාකච්ඡාව මේ ශාසනයේම ශ්‍රාවක දෙපළක් අතර භික්ෂුණියක් සහ උපාසක කෙනෙක් අතර සිද්ධ වෙච්ච ධර්ම සංවාදයක්. ධම්මදින්නා තේරින් වහන්සේ විසාක උපාසකත් අතර ප්‍රශ්න කරු හැටියට ඉන්නේ විසාක උපාසක පිළිතුරු සපයන්නේ ධම්මදින්නා තේරින් වහන්සේ. ඉතින් මේ සාකච්ඡාවේ මුල් කොටසක් අපි පහුගිය ධර්ම සාකච්ඡාවේදී විමසා බැලුවා. මුලින්ම අහන්නේ මේ සක්කාය පිළිබඳ. සක්කාය කියන්නේ කුමක්ද? සක්කාය සමුදය කුමක්ද? සක්කාය නිරෝධය කුමක්ද? සක්කාය නිරෝධගාමිනී පටිපදා කියන්නේ කුමක්ද කියලා. ඒ කොටස අපි පහුගිය අවස්ථාවේ විමසා බැලුවා. අද අපි බලාපොරොත්තු වෙන සූත්‍රයේ එතෙන් සිට ඉදිරියට යන්න. එතකොට පහුගිය සාකච්ඡාවේ කාරණේ කෙටියෙන් මතක් කළොත් සක්කාය කියන්නේ කොමක්ද කියලා අහපුවාම මේ පංච උපාදානස්කන්ධය තමයි සක්කාය හැටියට ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරන්නේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පහ. ඉමේකෝ ආවසෝ විසාක පංච උපාදානස්කන්ධා සක්කායෝ පුත්තා භගවතා කියලා ඒක භාග්‍යතුන් වහන්සේ මෙහිමයි දේශනා කරේ කියලාත් එතන වාර්තාවක් විදිහට ඉදිරිපත් කරන ස්වරූපයක් තියෙනවා. ඊළඟට සක්කාය සමුදය මේ චතුරාර්ය සත්‍ය ක්‍රමයටයි ප්‍රශ්නේ අහන්නේ. ධර්මතාව, ධර්මතාවයේ සමුදය, ධර්මතාවයේ නිරෝධය, ධර්මතාව නිරෝධගාමිනී පටිපදා හැටියට. සක්කාය කියන ධර්මතාවය ගැන ඉස්සෙල්ලා අහන. ඊ අනුව
පංච උපාදානස්කන්ධේ සක්කාය කියලා පෙන්වලා දෙනවා. සොකීයත්වයෙන් සලකන ස්වභාවය තමයි. සොකීය ගතිය සක්කාය කියලා කියන්නේ. සොකීයත්වයෙන් සලකන්නේ මොකක්ද? සොකීයත්ව හැඟීම ඇත්තටම ඇති වෙන්නේ කුමක් අරබයාද? මේ පංච උපාදානස්කන්ධයේ අරබය. ඊට පස්සේ සොකීයත්ව හැඟීම ඇතිවන්නේ කෙසේද? සක්කාය සමුදය ගැන අහනවා. එතෙන්දී පැහැදිලි කරනවා මේ තණ්හාව තමයි සක්කාය සමුදය කියලා. මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. තණ්හා කියන්නේ ඔය තුනේ එකතුවටනේ. ඒකයි සක්කාය සමුදය. ඊළඟට ඒක නිරෝධය කියන්නේ කොහොමද කියලා අහනවා. සක්කාය නිරෝධේ සොකීයත් හැඟීම නිවා වෙන්නේ කොහොමද? අර ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය හේවත් තණ්හාව නිමා කිරීමෙන් සොකීයත් හැඟීම දුරු වෙනවා. ඒකට මාර්ගය කොහොමද කියලා අහුවම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අය මේ වාරිය වට්ටාංගික මග්ගෝ හැටියට දක්වනවා. ඊළඟට අහන උපාදාන ගැන. උපාදාන කියන්නේ දැඩිව තණ්හා මාන දිට්ඨි වශයෙන් දැඩිව ගන්න ස්වභාවය. ඉතින් එතෙන්දී අහනවා මේ පංචස්කන්ධයමද මීට පිටස්තර දෙයක්ද උපාදාන කියන්නේ කියලා. එතකොට ධම්මදින්නා තේරින් වහන්සේ කියන්නේ පංච උපාදානස්කන්ධේ නෙමෙයි උපාදානය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ නාම රූප ධර්මයකට බද්ධ වෙලා තියෙන ස්වභාවය. ඒක සබාධමයට අයිති දෙයක්. ඒක නෙමෙයි. හැබැයි ඒන් පිටස්තරවත් නෙමෙයි උපාදානයේ තියෙන්නේ කියලා. මොකද උපාදානය කියන මානසිකත්වයේ ඇතුළත් වෙන්නේ මේ පංචස්කන්ධයේම එක ස්කන්ධයකට. රූපය නෙමෙයි, වේදනාව නෙමෙයි, සංකාරය නෙමෙයි, විඥානය නෙමෙයි, සංඥා ස්කන්ධයට වැටෙන එකක් මේක. එක්තරා සංඥාවක් උපාදානය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ධම්මදින්නා තේරින් වහන්සේ කියනවා මේකෙන් පිටස්තරව තියෙන එකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධය නෙමෙයි උපාදාන කියන්නේ. උපාදාන කියන්නේ එක්තරා මානසික තත්ත්වයක්. එතකොට ඒක හැබැයි මේකෙන් පිටස්තරව තියෙන එකකුත් නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ තුලම තියෙන එකක් කියන්නේ. එතකොට ඒක පැහැදිලි කරනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති චන්දරාගය තමයි උපාදානය කියන්නේ කියලා. පංචසු උපාදානස්කන්ධේසු චන්දරාගෝ තන්තත් උපාදාන. මේ චන්දරාගය, ඡන්ද කියන්නේ තෝරා ගැනීම, තේරීම හරහා ඇති කරගන්නා වූ ඒ තේරීමට සහ තෝරාගත් දෙයට, තෝරාගත් කෙනාට, තෝරාගත් තැනට, තෝරාගත් ස්වභාවයට බැඳෙන ගතිය. රාග වශයෙන් බැඳෙන, දේශ වශයෙන් බැඳෙන, මෝහ වශයෙන් බැඳෙන. ඒ බැඳෙන ස්වභාවය මේ රාග කියන්නේ. ඡන්ද රාග. ඒක තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට ඕවා හරි පැහැදිලි. බුද්ධ දේශනා ඇසුරෙන් ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරන්නේ. වෙනත් තැන්වල මහා පුන්නම වගේ සූත්‍රවලදී ඔය කාරණේ ඔහොම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඊළඟට ඔය සක්කාය දිට්ඨි ගැන අහනවා. එතකොට මොකද්ද මේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ? සක්කාය දිට්ඨි කියන වචනයක් අපි නිතරම පාවිච්චි කරනවා. ඒකෙන් එතකොට මෙතෙන්දී ඊටාම් පැහැදිලිව කියන සක්කාය දිට්ඨි කියන්නේ අසුතවා පුතුජන පුද්ගලයා ආර්ය ධර්මයේ, සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරලා අහලා නැති අසුතවා පුතුජන පුද්ගලයාට පංච උපාදානස්කන්ධ පිළිබඳව ඇති වෙන අත්ත් සංඥාව. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති කරගන්නා වූ අත්ත් සංඥාව. අත්තතෝ සමුනුපස්සති රූපං වේදනං සංඥා සංකාර විඥාන කියන මේ පහම අත්තතෝ සමුනුපස්සති. එහෙම නැත්නම් අත්තානං වා රූපං වේදනං සංඥා සංකාර. ඊළඟට අත්තනි රූපස්මින් වා අත්තානං අත්තනි වා රූපං ආදී වශයෙන් විවිධ කෝණ වලින් දැන් මේ
කෝණ හතරක් ඇත්තටම දෘෂ්ටි කෝණ හතරක් මේ පෙන්වන්නේ. පංචස්කන්ධය පිළිබඳව දෘෂ්ටි කෝණ හතරක්. පංච උපාදානස්කන්ධය පිළිබඳ දෘෂ්ටි කෝණ. ඒක දිහා බලන විදි කියලා අපිට ඕක සිංහලෙන් කියන්න පුළුවන්. දෘෂ්ටි කෝණය කියන එක. ඒකත් එක්ක ගනුදෙනු කරන විදිහ. එහෙම නැත්නම් ඒක ගැන හිතන විදිහ. හිතන විදිය. සතර ආකාරයක් සාමාන්‍යයෙන් මෙතන පෙන්නනවා. අත්තතෝ සමනුපස්සති රූපං. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මින් වා අත්තානං. වේදනා එත්තේමයි. වේදනං අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වා අත්තානං අත්තනි වා වේදන වේදනාය වා අත්තානං. එහෙම. සංඥං අත්තතෝ සමනුපස්සති සංඥාවන්තං වා අත්තානං අත්තනි වා සංඥා සංඥාය වා අත්තානං. ඔය විදිහට සංකාර විඥාන මේ පහම පිළිබඳව දෘෂ්ටි කෝණ හතරක් කිසියම් ආකාරයකට ඒක දිහා බලන ඒක ගැන හිතන විදි ආකාර හතරක්. මේ පහ මමය මගේය මට ඕන හැටියට පවත්වන්න පුළුවන්ය. මේ පහෙන් මාව නියෝජනය වෙනවය. මේ පහ තුල මම ඉන්නවය. ආදි වශයෙන් මේ අත්ත් සංඥාවෙන්මයි මේ දෘෂ්ටි හතර ඇති කරගන්නේ. අත්ත් සංඥාව. අත්තතෝ අත්තානං වා අත්තනි. ඔහොම අත්ත කියන වචනේ මේකට යොදලා තියෙන්නේ ඒකයි. ඒ දෘෂ්ටි කෝණ. ඉතින් ඒක නිසායි මේක දික්ටි සක්කාය දික්ටි කියන්නේ. ඒ දෘෂ්ටි කෝණය නිසා. ඉතින් එහෙම දෘෂ්ටිගත වෙන්නේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවයේ අවබෝධ නොවීම නිසා. ඒක නිසා පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ක්‍රමවේදයක් අපිට තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් මේ රූප ධර්මයේ තේරුම් ගන්න, රූප ධර්ම තේරුම් ගන්නවා. හතර මහා භූතත් සතර මහා භූත ගොනු වීමෙන් ඇති වෙන රූප උපාදාය රූප හැටියට තේරුම් ගන්න. ඊට පස්සේ ඒ උපාදාය රූප විවිධ ආකාර වලින් එක්රැස් වීම ගොනු වීම රූප උපාදානස්කන්ධයේ හැටියට සලකන. අජ්ජත්තං බහිද්ධා අතීත අනාගත පච්චුප්පන්න ඕලාරික සුකුම හීන පනීත දූරේ සන්තිකේ ආදී වශයෙන් ඔක ගොනු වෙන විදිහ පෙන්නලා තියෙනවා. විවිධාකාරයෙන් ඕක ගොනු කරගන්න. ඉතින් ඔතන ඔය 11 ආකාරයක් පෙන්නනවා බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවේ. ඉතින් ඔයිට වැඩි වෙනස් ආකාර වුණත් කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ රූප ධර්ම ගොනු වෙන්නේ මෙහෙමයි කියලා. ඒකයි දැන් ওই භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාවල මේ භෞතික දේවල් ගොනු වෙන ආකාරය වෙනත් විදිහකට පෙන්වනවා. ඒව පෙන්වන්නේ භෞතික විදිහටමයි. නමුත් මෙතන පෙන්වන්නේ මේ අජ්ජත්තං වා බහිද්ධා වා අතීතං අනාගතං පච්චුප්පන්නං ඕලාරිකං සුකුමං හීනම් පනීතං දූරේ සන්තිකේ. මේවා ගත්තම ඒ භෞතික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් නෙවෙයි මේ ස්කන්ධය ගොඩනගෙන ආකාරය පැහැදිලි කරන්නේ. වාක් මේක මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින්. මනෝවිද්‍යාත්මක පදනමක් තියෙන ස්කන්ධයක් ගොඩනගෙන. රූපස්කන්ධය වුණත් එහෙම. අතීත අනාගත වර්තමාන කියන එකත් මනෝ සංකාරයක් ඇත්තට. මනසින් ගොඩනගලා තියෙන දෙයක්. අජ්ජත්තම් බහිද්දා කියන එකත් එහෙමයි. මනසින් මනෝවිද්‍යාත්මක එළඹුමක් හැටියට තියෙන. යමක හීන පනීත භාවයේ දුරළඟ බව, ඕලාරික සුකුම භාවයේ මේවා හුඟක්ම තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම. එහෙම ගොනු වෙන එක තමයි ස්කන්ධයක් ගොනු වීමේ ස්වභාවය. ඒක නිසා මේවා ස්කන්ධයක් ගොනු වෙන ඒ ධර්මතාවය ඇසුරෙන් රූප ධර්ම ඇසුරෙන් රූප කන්දක් හැදෙන විදිය. ඒක විදියට අපිට ඒක කියන්න පුළුවන් නේ. දැන් සාමාන්‍ය මොන හරි භෞතික දෙයකින් කන්දක් හැදුනම අපිට ඒක දිහා බලලා කියන්න පුළුවන් මේ පස් කන්ද කොහොමද හැදුනේ. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මේක කෙනෙක් පස් ගෙනල්ලා ගොඩ ගැසීමෙන් පස් කන්ද හැදුනා කියලා.
නැත්තම් කාලයක් තිස්සේ පස් එකතු වීමෙන් පස්කන්ධ හැදුණා කියලා. ඔය ආදී වශයෙන්. එවැනි භෞතික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් නෙවෙයි ස්කන්ධ සකස් වීම ඉදිරිපත් කළා තියෙන්නේ මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයක. ඉතින් ওই විදිහට ස්කන්ධය තේරුම් ගන්න මේ ස්කන්ධය සකස් වෙන විදිහ. ඊළඟට ස්කන්ධයට උපාදාන වෙන විදිහ තේරුම් ගන්න. ඉතින් ওই ටික තේරුම් ගත්ත කෙනාට ස්කන්ධ නිරෝධයට උපාදාන නිරෝධයට යන්න පුළුවන්. මේ සක්කාය දිට්ඨිය, යසුරින් සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරයක් තේරුම් ගත්තම ඒකේ නිරෝධයට යන්න පුළුවන්. සක්කාය දිට්ඨියේ තියෙන දුකත් අවබෝධ කරගන්නවා. අවබෝධ කරගත්තම තමයි සක්කාය දිට්ඨි නිරෝධයට යන්නේ. නිරෝධයට යනකොටත් පේනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අතහැර දැමීමක් හෝ එයින් ඉවත්ව යාමක් හෝ එහෙම මොකක්වත් නෙමෙයි තියෙන්නේ. අර දෘෂ්ටිමය දෝෂය ඉවත් කිරීමක් තියෙන්නේ. අර අත්තතෝ සමනුපස්සති කියන එක වෙනුවට කතම්පනයියේ සක්කාය දිට්ඨි නහෝති කියන ප්‍රශ්නේදී ධම්මදින්න තේරින් වංශය උත්තර දෙන්නේ ඒකේ ඒ මනෝවිද්‍යාත්මක වැරදි දෘෂ්ටිය ඉවත් කර ගැනීම. රූපං න අත්තතෝ සමනුපස්සති. එහෙමයි. ඒ විදිහට ගන්නේ නැති ස්වභාවය. න රූපවන්තං වාත්තාන සමනුපස්සති. එහෙම. න අත්තනිවා රූපං සමනුපස්සති. න රූපස්මින් වාත්තාන සමනුපස්සති. ওই විදිහට. නුවණින් දකිනවා කියන අදහස මේ සමනුපස්සති කියලා කියන්නේ එක්තරා දැක්මනේ දෘෂ්ටිමය තේරුම් ගැනීම කියන එක. ඒකට අත්ත් සංඥාවෙන් ගැනීම තුල තමයි මේ සත්කාය සොකීයත්ව හැඟීම එවැනි හැඟීමක් ඇවිල්ලා ඒක දෘෂ්ටිගත වීමක් ඇති වෙනවා. සක්කාය කියන්නේ සොකීයත්ව හැඟීම. ඊට පස්සේ ඒ සොකීයත්ව හැඟීම ආත්ම සංඥාවෙන් ගත්තම අත්ත් සංඥාවෙන් ගත්තම ඒ සොකීයත්ව දෘෂ්ටියට එනවා. සක්කාය දෘෂ්ටියට. ඉතින් ඒක දුකට හේතුවක්. ඒ නිසායි සත්කාය දෘෂ්ටිය බැහැර කිරීමක් ගැන සඳහන් කරන්නේ. ඉතින් ඔන්න ඔය මුල් කොටසේ ඔය සාකච්ඡාව තමයි ඉදිරිපත් උනේ. අපි ඔය කොටස පහුගිය ධර්ම සාකච්ඡාවේදී විමසා බැලුවා. ඉතින් ඔය සාකච්ඡාවෙන් අනතුරුව විසාකගේ ප්‍රශ්න කිරීම වෙනත් මාතෘකාවකට මාරු වෙනවා. මේ චූල වේදල්ල දේශනාවේ මාතෘකා ගණනාවක් ඇතුළත් වෙනවා. ඒක මාතෘකාවක් නෙවෙයි. සත්කාය දෘෂ්ටිය පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳ සාකච්ඡාව තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් අහනෝ කතමෝ පනයියේ ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ. ආර්යවෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේද? කොපමණද? කීවැදෑරුම්ද ආදී වශයෙන් කතමෝ. එතකොට ධම්මදින්නා තේරින් වහන්සේ පිළිතුරු දෙනවා අයමේවකෝ ආවසෝ විසාක ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ සෙය්‍යරීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉති ආදී වශයෙන් ආර්ය භාවයට පත්වීමට හේතු වෙන මග කුමක්ද කියලා අහනවා. ඉතින් මේ ප්‍රතිපදාවම තමයි දැක්මේ වෙනස්කම ඇති කරගන්න අර දෘෂ්ටිමය කාරණයකින්නේ කලින් සාකච්ඡාව ඉවර කළේ. එතකොට ඊළඟ සාකච්ඡාව පටන් ගන්නේ දෘෂ්ටිමය කාරණේ නිවැරදි කර ගැනීම සම්මා දිට්ඨි. එතකොට දැක්ම යමක් පිළිබඳව හිතන පතන ආකාරය දිට්ඨි සංකප්ප. එහි ස්වභාවය තේරුම් ගැනීම තමයි දිට්ඨියේ තියෙන්නේ. සංකල්පයේ තියෙන ඒක ගැන හිතන විදිය. ඔය දෙකම ප්‍රඥාවට සම්බන්ධ කාරණයක්. දිට්ඨි සංකප්ප. අපේ ප්‍රධාන පෞරුෂයේ ප්‍රධාන අංශ දෙකක් මේකෙන් නියෝජනය වෙනවා. බුද්ධිමය අංශයයි චිත්තාවේගී අංශයයි. චිත්තාවේගී අංශයට තමයි ඔය සංකප්ප ඇතුළත් වෙන්නේ. බුද්ධිමය අංශයට තමයි දිට්ඨිය ඇතුළත් වෙන්නේ. එතකොට අපි යම් තැනකට මුලදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැහැ. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප තියෙන්නේ. එතකොට මේ ආර්යයන් ඇසුරු කිරීමෙන් සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ආර්ය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්
අප තුල තියෙන මේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨි බවට හැරෙනවා. මිත්‍යා සංකල්ප සම්මා සංකල්ප බවට හැරෙනවා. ඉතින් ඔය ආකාරයට මේ ආර්ය මාර්ගයේ ආර්ය භාවයටපත් වෙන්න මාර්ගය අහනකොට ඉතින් මුලින්ම උත්තර දෙන්නේ දෘෂ්ටිමය වෙනසක් ඇති කර ගන්න ඕන කියලා. සංකල්පීය වෙනසක් ඇති කර ගන්න ඕන කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඊට පස්සේ මේ ධර්ම මාර්ගයේ අනුගමනය කිරීමේදී වාචා කම්මන්ත ආජීව වචන භාවිතයේ නැත්නම් අපි ඔකට අදහස් සුවමාරුව කියලා කියනවා. වාචා කියුවා නිකන් වචනය කිව්වම හරි පටු අර්ථයක් එන්නේ. වාචා මගින් කෙරෙන්නේ අදහස් සුවමාරුව. වචන එක්ක ලියනවා එක්ක වචන කියනවා. ඒවා ඉතින් වචනත් ඇත්තටම මේ අපි හදාගත්ත දේවල්. මේ භාෂාව කියලා කියන්නේ අපි හදාගත්ත දෙයක් සංස්කාරයක්. භාෂාව. ඉතින් ඒක මෙවලමක් කරගෙන අපි අදහස් සුවමාරු කරගන්න. අපිට හැඟෙන දේ අපේ හැඟීම් හුවමාරු කර ගැනීමක් මේ භාෂාව මගින් කරන්නේ. අපේ අවබෝධයයි අපේ හැඟීමයි හුවමාරු කරගන්න. තවත් කෙනෙකුට කියනවා මට නම් හිතෙන්නේ මෙහෙමයි. මට තේරෙන්නේ මෙහෙමයි කියලා. ඊට පස්සේ එයාගෙනුත් අහනවා ඔයාට හිතෙන්නේ මොකද්ද? ඔයාට තේරෙන්නේ කොහොමද මේක කියලා. ඉතින් දැන් ඔය හිතෙන විදියයි හැඟෙන විදියයි දෙක හිතුණට හැඟුණට අවබෝධ වුණාට හිතුණට මේක හුවමාරු කරගන්න නම් ඒකට මාධ්‍යයක් ඕන මෙවලමක් ඕන. අන්නේ හුවමාරු මාධ්‍ය තමයි භාෂාව කියලා කියන්නේ. ඒක අපි හදාගත්ත එකක්. සංස්කාරයක්. ඒකයි ඒකට අපි හදපු අපිට නිකුත් කරන්න පුළුවන් ශබ්ද තියෙනවා. දැන් අපි ශරීරයෙන් ශබ්ද නිකුත් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි ශබ්ද නිකුත් කරන්නේ උගුරෙන්. පෙනහල්ලෙන් පිට වෙන වායෝ ධාතුව සොර තන්තු වල වැදෙනකොට අපිට එතනින් ශබ්ද නිකුත් කරන්න පුළුවන්. සියලුම බොහෝ සත්වයන්ගෙන් ශබ්ද නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔය නිකුත් වෙන ශබ්දවලට අපි අර්ථ දීලා තියෙනවා. දැන් අපිට ආ කියන්න පුළුවන්, අ කියන්න පුළුවන්, ආ කියන්න පුළුවන්, යි, උ, ඒ, ඔ. ඔය ශබ්ද උගුරෙන් නිකුත් කරන ශබ්ද. එක විදිහේ ශබ්ද තියෙනවා. ඉතින් ඒ ශබ්දවලට සංකේත අපි හදාගන්න ශබ්ද සංකේත. අ කිව්වොත් ඒකට ශබ්ද සංකේතයක් අපි හදාගන්න. යි, උ, ඒ, ඔ. නැත්නම් ඉංග්‍රීසියෙන් A, E, I, O, U කොහොම කියලා ශබ්ද නිකුත් කරලා ඒවට ශබ්ද සංකේත හදනවා. ශබ්ද සංකේත ඊට පස්සේ අපි රූපාකාරයකින් ඉදිරිපත් කරනවා. ලියලා පෙන්නනවා. අ කිව්වම ඉතින් අයන්නට රූපාකාර අ කියන ශබ්දයට රූපාකාරයක් අපි දෙනවා. දීලා ඒක ලියනවා. අ මෙහිමයි කියලා. දැන් අපිට ශබ්ද උගුරෙන් නිකුත් කරන ශබ්දවලට අපි ශබ්ද සංකේත හදලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ ශබ්ද සංකේත දෙකක් තුනක් එකට අපි ගොනු කරලා ඉදිරිපත් කරනවා. ඒවට කියනවා වචන කියලා. අ අපි හිතමු ශබ්ද තුනක් කියලා. අ කිව්වම කෙටි, කිව්වම ඒකත් ටිකක් කෙටි, ආ කිව්වම තව ටිකක් දිග. ඕක අපි එකට උච්චාරණය කරන අම්මා කියලා. කියලා ඕක අපිට නිකුත් කරන්න පුළුවන් උගුරෙන්. අම්මා. ඊට පස්සේ ඉතින් අපි ඕක ශබ්ද සංකේත වලිනුත් ලියලා ඊට පස්සේ ඕකට අර්ථයක් දෙනවා. අම්මා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ මේ අහවලා කියලා. මම අදහස් කරන්නේ අහවලා කියලා. අහවල් තැනදී එහෙම කෙනෙක් අපිට ප්‍රායෝගික වශයෙන් හමු වෙනවා. අම්මා කියලා කියන්නේ. දැන් අපි අම්මා කියන ශබ්දේ නිකුත් කරන හැම වෙලාවෙම අපිට යම්කිසි කෙනෙක් සිහිපත් වෙනවා. කෙනෙක් අපි අදහස් කරනවා. අම්මා. ඉතින් ඊට පස්සේ ඕකට ওই ශබ්දය අපි වර්ණගා ගන්නවා.
අම්මාට අම්මාගේ අම්මාගෙන් අම්මා නිසා අම්මා කෙරෙහි. දැන් ඉතින් ඒ අනුව අපේ හැඟීම් ඉදිරිපත් කරගෙන යනවා. ඔය ආකාරයෙන්. ඉතින් ඔහොම භාෂාවක් අපි ගොඩනගා ගන්නවා. භාෂාව කියන්නේ සංස්කාරයක්, සකස් කරගත්ත දෙයක්. ඒක තමයි ඔය වාචාවල ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් ඔය භාෂාව ඇසුරෙන් ඉදිරිපත් කිරීම වලට තමයි වාචා කියන්නේ. අදහස් වමාරුව. ඉතින් අදහස් වමාරුවත් අපි අර දිට්ඨි සංකප්ප වගේම වාචා නිවැරදි කරගන්න. ඊළඟට කම්මන්ත කායික ක්‍රියාකාරකම්. නැත්නම් කායික හැසිරීම කියලා අපිට කියන්න පුළුවන්. අපි කය මෙහෙवला යම් දේවල් කරනවා අපි. කය මෙහෙवला කරන දේවල් වලට කම්මන්ත කියනවා. එතකොට ඒකත් සම්මා මිච්ඡා වශයෙන් දෙකට බෙදෙනවා. සම්මා කම්මන්ත කියන්නේ දුකින් මිදීමට හේතු වෙන කායික ක්‍රියාකාරකම්. මිච්ඡා කම්මන්ත කියන්නේ දුකටපත් වෙන්න හේතු වෙන ක්‍රියාකාරකම්. වාචාවලත් එහෙමයි. අදහස්ව මාරු කරන්න පුළුවන් අපිට දුක්ඛ නිරෝධයේ පැත්තට, දුකින් මිදෙන පැත්තට. අවබෝධය වැඩි වෙන පැත්තට. කෙලෙසේ ගෙවෙන පැත්තට වචනේ හසුරවන්න පුළුවන්. කෙලෙසේ වැඩි වෙන පැත්තටත් වචන හසුරවන්න පුළුවන්. දුක වැඩි වෙන පැත්තටත් හසුරවන්න පුළුවන්. ඒක මිච්ඡා වාචා කියලා හඳුන්වන්නේ ඒක. මොකද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ අංගවලදී ස්වභාවය තමයි මේ හැම අංගයක්ම භාවිත වෙන්නේ දුක්ඛ නිරෝධයේ පැත්තට. දුක්ඛ සමුදය පැත්තටත් ඒක භාවිතා කරන්න පුළුවන්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ නැහැ. ඒක අනාර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. ඒක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නෙමෙයි, දුක්ඛ සමුදය ගාමිනී පටිපදාව වෙනවා ඒක. දුක හටගන්නා වූ වැඩපිළිවෙල වෙනවා ඒක. මේක දුක නිමා කිරීමේ වැඩපිළිවෙල. ওই විදිහට වචනය, කායික ක්‍රියාව. ඊළඟට දිවි පැවැත්ම, ආජීව. ඒකත් එහෙමයි. දිවි පැවැත්ම කියන එක සාමාන්‍ය දෙයක්. ජීවනෝපාය, දිවි පැවැත්ම. අපි ජොබ් එක කියලා සමහර වෙලාවට ඔක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා තියෙනවා. නමුත් ජීවන රටාව කියලා පුළුල් අර්ථයෙන් ගත්තොත් තමයි හොඳ. ලයිෆ් ස්ටයිල් කියලා. ජීවත් වෙන ආකාරය, ක්‍රමය, ආජීව. ඒකත් හැමෝම අපි ජීවත් වෙන රටාවක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒක ඒ ක්‍රමය තුල දුක ඇති නොවන ආකාරයට ඒ ක්‍රමය සකස් කර ගැනීම. ඒකයි සම්මා ආජීව කියන්නේ. අපි කවුරුත් ජීවන ක්‍රමයක්, ජීවනෝපායක්, ජීවන ක්‍රමයක් සකස් කරගෙන තියෙනවා. ඒක දුක ඇති වෙන පැත්තට නෙවෙයි, දුකෙන් මිදෙන පැත්තට ඒක සකස් කර ගැනීම. සම්මා ආජීව. ඉතින් ඔය පහක් කොතන කිව්වා? අංග පහක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය පහ සකස් කරගන්න තවත් තුනක් උපකාරී වෙනවා. වායාම, සති, සමාධි. වෑයමක් ඕන. වෑයමක්, උත්සාහයක්. හැබැයි ඒකත් යහපත් උත්සාහයක් වෙන්න ඕන. සම්මා වායාමයක් වෙන්න ඕන. අයහපත් උත්සාහයක් වුණොත් ආපහු දුක පැත්තට යනවා. වැරදි උත්සාහයක් වුණොත් දුක පැත්තට යනවා. ඒ නිසා වෑයම නිතරම සම්මා. ඒක නිසා ඔක සම්මා පධාන කියලා තවත් තැන්වල සඳහන් වෙලා තියෙනවා. සම්මා පධාන වචන දෙක කිට්ටු වුණාම සම්මප්පදාන වෙනවා. යහපත් උත්සාහය කියලා අපිට කියන්න පුළුවන්. සම්මා වායාම, සම්මප්පදාන, විරිය, සම්බොජ්ජංග කියන්නේ ඒකම. ඒ විදිහට. එහෙමත් අංගයක් මේකේ තියෙනවා. උත්සාහය යහපත් පැත්තට ගියොත් තමයි දුකින් මිදීමේ ක්‍රියාවට නැත්නම් ඒ ඉලක්කයට දායක වෙන්නේ. උත්සාහය තිබුණු පළියටම කෙනෙක් දුකින් මිදෙන්නේ නැහැ. ඊළඟට සම්මා සති. අවදිමත් බව, සති. අවදිමත් බව.
හැබැයි අවදිමත් බව අපි නිකලස් පැත්තට දුක්ඛ නිරෝධයේ පැත්තට එක්තරා විදිහකට හරවා ගැනීමක් තියෙනවා. සතිය. නිසා ඒක සම්මා සති කියලා කියනවා. මේ සතිමත් භාවය හැමතිස්සෙම අවශ්‍යයි. අපි සතිය පවත්වන්නේ මේ පැත්තට. ඒක නිසා ඔය සම්මා සතියම විස්තර කරනවා බොජ්ජංග ධර්මවලදී සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමින් කියලා. එතකොට එතෙන්දි පැහැදිලිවම අපිට පේනවා සතිය කියන එක අපිට අවදිමත් භාවය පවත්වන්නත් පුළුවන්, අවදිමත් භාවය වැඩි දියුණු කරගන්නත් පුළුවන්. ඔය ආනාපාන සති මගින්, ඉරියාපත සති මගින්, සම්පජඤ්ඤ සති මගින්. ඒ තුනේදිම ගැඹුරෙන් බැලුවොත් සම්මා සතිය නෙමෙයි උගන්වන්නේ, සතිය. සතිමත් බව ඇති කර ගැනීම. ඒ සතිමත් බව තමයි ඊළඟට අපි සම්මා සතිය විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමෙන් විදියට නිදුක් පැත්තට නිකලස් පැත්තට සතිය පවත්වන්න අපි උත්සාහ කරන්නේ. එහෙම වුණොත් තමයි බොජ්ජංග සතියක් වුණොත් සම්මා සතියක් වුණොත් තමයි සතිය නිවනේ අංගයක් වෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අංගයක් වෙන්නේ. එහෙම නැත්නම් සතිය හුදෙක් සතියක් පමණයි. සතිමත් බවක් පමණයි. හොඳ අවදිමත් බවක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒ අවදිමත් බව ඇතුලේ නරක දේ කෙරෙන්නත් පුළුවන්. ඒකයි. ඉතින් ඔය විදිහට අවදිමත් බවත් අපිට අවශ්‍ය වෙනවා. මොකක් ගැනද මේ අවදිමත් බව? මේ වාචා ගැන, කම්මන්ත ගැන, ආජීව ගැන, සංකප්පය ගැන, දිට්ඨිය ගැන මේ අවදිමත් භාවයේ තියෙනවා. හැමතිස්සෙම. එහෙම තිබ්බොත් තමයි ඒක දිට්ඨිය සම්මා කරන්න පුළුවන් වෙන්නේ. සංකල්පය සම්මා කරන්න පුළුවන් වෙන්නේ. වචනේ ක්‍රියාවදී පැවැත්ම වාචා කම්මන්ත ආජීව සම්මා කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මේ අවදිමත් භාවයේ තුල. ඊළඟට සමාධි කියන එක මේ පහලට ධම්මදින්න තේරින්වහන්සේ විස්තරත් කරනවා. චිත්ත ඒකාග්‍රත සිත ඒක අරමුණකට යොමු කරගෙන සිටීම. ඒකත් සම්මා වෙන්න ඕන. අපිට හිත ඒක අරමුණකට යොමු කරගන්න පුළුවන් මිච්ඡා පැත්තටත්. ඒක නිසා මිච්ඡා සමාධි කියලා එකකුත් තියෙනවා. සමාධි කිව්වා. එතකොට දුක්ඛ නිරෝධය වෙන්න නම් අපි සම්මා සමාධියක් ඇති කරගන්නවා. ඒ කියන්නේ දුක මිදෙන පැත්තට, දුකින් ගැලවෙන පැත්තට සමාධිය, චිත්ත ඒකාග්‍රතාවයේ තියාගන්න. ඉතින් ඔය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග අපි කලින් සාකච්ඡා කරලා තියෙන නිසා එක් මාර්ගාංගයක් අපි විස්තර කරන්න යන්නේ නැහැ. මෙතනදී ධම්මදින්නා තේරින් වහන්සේගෙන් විසාක උපාසක අහන්නේ කුමක්ද මේ ආර්ය ප්‍රතිපදාව කියලා. කතමපනයි අරිය වට්ටංගිකෝ මග්ගෝ. අංගාටකින් යුත් ආර්ය නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කුමක්ද කියලා එතෙන්දී ඔය 8 නම් වශයෙන් ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට අහනවා අරියෝපනයි අට්ටංගිකෝ මග්ගෝ සංකතෝ උදාහු අසංකතෝ කියලා. ටිකක් අමුතු ප්‍රශ්නයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයක්ද එහෙම නැත්නම් අසංකත ධර්මයක්ද කියලා. සංකත කියන්නේ සකස් වූ හෝ සකස් කරන ලද. සකස් කරාම තමයි සමහර ඒවා සකස් කරපුවාම සකස් වෙනවා. සංකාරයෙන් සංකතය වෙනවා. සංකාර කිව්වම සකස් කිරීම වෙන්නත් පුළුවන්, සකස් වීම වෙන්නත් පුළුවන්. ඉතින් සකස් කිරීම කියන අර්ථෙත් ඕනනම් අපිට සකස් කිරීම කියන වචනේ පැත්තකට දාන්න පුළුවන්. සකස් වීම කියන අර්ථේ වචනේ විතරක් ගන්න පුළුවන්. එතකොට හේතුඵල ධර්මානුකූලව සකස් වෙනවා. සකස් වූ දේ සංකතය කියලා. එතකොට විචාක අහන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සංකතයක්ද අසංකතයක්ද? සකස් කරන ලද්දක්ද එහෙම නැද්ද කියලා. ඉතින් මේක ඇත්තටම ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ පුද්ගල අර්ථය සලකලා තමයි මෙතන අපිට ගන්න වෙනවා මූලික වශයෙන්.
අනිත් පැත්තෙන් ස්වභාවික අර්ථයේ සලකලත් ගන්න වෙනවා. එතකොට ධම්මදින්න තේරින් වහන්සේ දෙන උත්තරේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සංකතයක්. සකස් වූවක්, සකස් කරන ලද දෙයක්. එතකොට සකස් වූවක් කියන විදිහට අපි ගත්තොත් ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලත් වෙන්නේ අර පෞරුෂයට අදාළ අංශ 8ක්නේ. පෞරුෂයට අදාළවනේ. දැන් බුද්ධිමය අවබෝධමය පැත්ත පෞරුෂයේ එක අංශයක්. එතකොට ඒ පැත්තට අදාළවයි ඔය මුල් අංග සකස් වෙන්නේ. එහෙම නැත්නම් සකස් කරන්නේ. ඊළඟට චිත්තාවේගී අංශයට අදාළව තමයි සංකප්ප විශේෂයෙන් මුල් අංගයේ බුද්ධිමය අංශයට අදාළව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, චිත්තාවේගී අංශයට අදාළව වාචා කම්මන්ත ආජීව කියන ඒවා චර්යාත්මක අංශයට අදාළව. එතකොට ඒ විදිහට බැලුවොත් එහෙම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකස් වූවා කියලා අපිට කියන්න පුළුවන්. සංකතං සකස් වූවා. චර්යාත්මක, චිත්තාවේගීය, බුද්ධිමය කියන අංශවලට අදාළ වන පරිදි සකස් වූවක් කියලා කියන්න පුළුවන්. ඊළඟට මේකේ සකස් කිරීමකුත් තියෙනවා. සම්මා කිරීමක් තියෙනවා. යහපත් කිරීමක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ හිතලා මතලා කල්පනා කරලා සැලසුම් කරලා කරන ලද දෙයක්. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බුදුරජාන් වහන්සේගේ නිර්මාණයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකටද? දුක්ඛ නිරෝධය පිණිස. සකස් කළ දෙයක්. සකස් කළ වැඩපිළිවෙලක්. අන්න ඒ අර්ථයෙන් මෙය සංකතයක් කියලා කියනවා. සංකත කියන්නේ මහා බරට ගන්න ඕනේ. සකස් කළ නැත්නම් සකස් වූ ඔය අර්ථ දෙක තමයි සරල අර්ථ. සකස් කළේයි සකස් උනේ කොහොමද කිව්වොත් පටිච්ච සමුප්පන්නයක් විදිහට හේතුඵල ධර්මතාවයට අනුව සකස් වුණා. ඒකයි. හේතුවක් නිසා සකස් කළා. අවශ්‍යතාවයන් නිසා සකස් කළා. දැන් දුකින් මිදීම අවශ්‍ය නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් හැදුවා ඒ සඳහා. හිම වැඩපිළිවෙලක් තියෙන්න බෑ ඕනම දෙයකදී. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට වැඩපිළිවෙලක් සකස් කළා. ඒකයි ධම්මදින්න තේරින් වහන්සේ කියන්නේ මේක සකස් කළ දෙයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකනේ ඒවට අංග වශයෙන් 8ක් තියලා ඒව අර්ථකථනය කරලා වෙනම මොකද්ද සම්මා දිට්ඨි කියන්නේ? මොකද්ද සම්මා සංකල්ප කියන්නේ ආදී වශයෙන්. ඒ අර්ථයෙන්. අට්ටංගිකෝ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංකතෝ කිසියම් හේතුවකින් සකස් වූ දෙයක්. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනමයි දැන් මේ සාකච්ඡාව යන්නේ. අරියේනනුකෝ අයියේ අට්ටංගිකෝ මග්ගෝ තයෝ කන්දා සංගහිතා උදාහෝ තීහි කන්දේහි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංගහිතෝ කිය. ස්කන්ධ තුනක් ගැන සඳහන් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සීලස්කන්ධ, සමාධිස්කන්ධ, පඤ්ඤාස්කන්ධ කිය. ඒ කියන්නේ සීලය දැන් ඒකත් පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන. සීලස්කන්ධය කිව්වා. දැන් රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ නේ අපිට උඟක් හුරු ස්කන්ධ කිව්වා. ගොඩ රස රාශිය කියන අර්ථයනේ ස්කන්ධ කියන එකේ අදහස. එතකොට මෙතන සීලස්කන්ධ, සමාධිස්කන්ධ, පඤ්ඤාස්කන්ධ කිව්වම සීල් ගොඩ, සමාධි ගොඩ, ප්‍රඥා ගොඩ, රස රාශිය කියලා ගන්න පුළුවන්. එතකොට සීලස්කන්ධය ගැන අපි සාකච්ඡා කරලා තියෙනනේ භාවනා වැඩමුළුවේදී එහෙම. ඒකේ තියෙන ගොඩාක් සීලයට අයිති ගොඩාක් දේවල්. තියෙන චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියලා ඔය සීල ඒ පිළිබඳ විග්‍රහ වෙන බුද්ධ දේශනා තියෙනවා. සාමාන්‍ය ඵල බ්‍රහ්මජාල වගේ සූත්‍ර ගත්තම එහෙම පැහැදිලි කරනවා. ඊළඟට සික්ඛානිසංස වගේ සූත්‍රයකදී ආදි බ්‍රහ්මචර්ය සික්ඛා, ආභි සමාචාරිකා සික්ඛා ආදී වශයෙන් තවත් පෙන්නලා දෙනවා. ওই විදිහට සීලයට
ගොඩාක් දේවල් ඇතුළත් වෙන නිසා සීලඛණ්ඩ කියලා කියනවා. සීලඛණ්ඩ. සමාධි වලටත් ඒත් එහෙමයි. සමාධියට ගොඩක් දේවල් ඇතුළත් වෙන නිසා සමාධිය ඇති කරගන්න විදිහ, සමාධි ක්‍රම, විපස්සනා සමාධි, සමත සමාධි, ඔය ආදී වශයෙන් සමාධි පරික්කාර නොඑක් දේවල් ඇතුළත් වෙලා තියෙනවා සමාධි ඛණ්ඩයට. සමාධි ගොඩ, සමාධි ස්කන්ධයට. ඒත් එහෙමයි. ඊළඟට පඤ්ඤා ඛණ්ඩය, ප්‍රඥා ස්කන්ධය. ඒකටත් උගාවක් දේවල් ඉතින් අයිති. මේ දේවල් දැන ගැනීම, මේ දේ ගැන දැන ගැනීම, චතුසත්‍ය දැන ගැනීම, කම්මඵල දැන ගැනීම, පටිච්ච සමුප්පාද දැන ගැනීම. ඔය වගේ අපිට පඤ්ඤා ඛණ්ඩ විවිධ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්, ගොඩ ගැහෙන. ඉතින් ওই විදිහට මේ ඛණ්ඩ තුන ගැන අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇසුරේ. මේ ඛණ්ඩ තුන විසින්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ තුන හැදිලා තියෙනවාද කියලා. ඉතින් ඒකට ධම්මදින්නා තේරින් වහන්සේ දෙන පිළිතුර නකෝ ආවුසෝ විසාක අරියේන අට්ටංගිකේන මග්ගේන තයෝ කන්දා සංඝහිතා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ ස්කන්ධ තුන මේ සකස් වුණා නෙමෙයි, සංඝහිතා. නකෝ නොවේ, නකෝ සංඝහිතා. එහෙම වුණා නෙමෙයි. තීහි චකෝ ආවුසෝ විසාක කන්දේහි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සංඝහිතෝ. තීහි සංඝහිතෝ නකෝ අට්ටංගිකේන මග්ගේන සංඝහිතා. තීහි කන්දේහි සංඝහිතෝ. මේ තුනෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහිත වුණේ, සකස් වුණේ. ඇයි එහෙම කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ මේ මාර්ගාංග 8ක් හරි ගස්සලා ඒකට අපිව යොමු කරන්න නෙවෙයි. අපේ පෞරුෂයේ අංග තුන අපි කතා කරලා තියෙනවා. බුද්ධිමය, චිත්තාවේගය හා චර්යාත්මක කියන අංශ තුන. ඔය අංශ තුනේ දෝෂ නිසානේ මේ දුක කියන ස්වභාවය ඇති වෙන්නේ. එහෙනම් ඔය අංශ තුනේ දෝෂ තමයි මගහරවන්නේ. ඒක මගහරවන්න ක්‍රමයක් බලපුවාම චර්යාත්මක අංශයේ තියෙන දෝෂ මගහරවන්න නම් සීලය. ඔන්න එතෙන්දි බලපුවාම චර්යාත්මක අංශයේ මොනවද චර්යාත්මක අංශයේ තියෙන්නේ? කතා බහ කෙරෙනවා, වැඩ කෙරෙනවා. නේ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කෙරෙනවා, පුද්ගල සම්බන්ධතා පැවැත්වෙනවා, වගකීම් යුතුකම් කෙරෙනවා. චර්යාත්මක අංශය. එහෙනම් ඔය ටික නිවැරදි කරගන්න වැඩපිළිවෙලක් ඕන චර්යාත්මක අංශය. එහෙනම් වාචා නිවැරදි කරගන්නේ කොහොමද? එහෙනම් මේ විදියට. මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාප වේරමණී වශයෙන්. කම්මන්තේ කායික ක්‍රියාකාරකම නිවැරදි කරගන්නේ කොහොමද? නිදුක් කෙලෙස් ඇති නොවන විදියට, දුක් ඇති නොවන විදියට ඒක සකස් කරගන්නේ කොහොමද? පාණාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමේසු මිත්‍යාචාර වේරමණී වශයෙන්. ඔන්න දැන් මාර්ගාංග හැදෙන විදිය. ඇත්තටම මේ මාර්ගාංග හැදුවා කියනවට වැඩිය හැදුනා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේක ප්‍රඥාවෙන් මෙනෙහි කරගෙන යනකොට මේ චර්යාත්මක අංශය නිසා දුක ඇති වෙනවා. මේ චර්යාත්මක අංශයෙන් එන දුක, චර්යාත්මක අංශයේ විසින් මතු කරනු ලබන දුක කොහොමද නිරුද්ධ කරන්නේ කියලා නුවණින් විමසගෙන යනකොට තේරුණා මේ චර්යාත්මක අංශයේ දෝෂ තියෙනවා. මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවතිය. ඒක තමයි මේ දුක ඇති වෙන්නේ කියලා. එහෙමනම් මේක සම්මා කරන්න ඕන, යහපත් කරන්න ඕන. කොහොමද? බොරු කේලම් පරුස වචන ඉස් වචන කියනකොට තමයි මේ දුක ඇති වෙන්නේ. චර්යාත්මක අංශ. හොරකම, වර්ධිකාම සේවනයේ, ප්‍රාණඝාතයේ නිසා දුක ඇති වෙනවා.
එහෙනම් මේක දුක ඇති නොවන විදියට සකස් කරනවා. ඔන්න සංකත වෙන හැටි. සකස් කෙරුවා. අර තියෙන එකක්ම අලුත් විදියකට සකස් කෙරුවා. ඒ නිසායි ධම්මදින්න තෙරින් වහන්සේ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකතයක් කියලා. සකස් කළ දෙයක්. තියෙන දේම අලුත් විදියකට නැත්තම් දුක ඇති නොවන විදියට, නිකලෙස් වෙන විදියට මේක සකස් කෙරුවා කියලා. ওই විදියට. ඉතින් සීලස්කන්ධය ගොඩනගනකොට ඒ ඇසුරින් තමයි මාර්ගාංග සකස් වෙන්නේ. සීලය සකස් කරනකොට. ඒක නිසා සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොඩනගුණා මිසක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා කියන ඒවා ගොඩනගුණා නෙවෙයි. ඔන්න ඒක අපිට දැන් ওই අනුසාරයෙන් පැහැදිලි වෙනවා. සමාධියට ගියත් එහෙමයි. මේ දුක ඇති වෙන්නේ චිත්තාවේගවල බලපෑමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දුටුවා. අපේ හැඟීම් වල. ඉතින් මේ හැඟීම් පැත්තේ එහෙම වැරදි හැඟීම් තියෙන බව දැක්කා. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වගේ. ඉතින් ඒ වයින් තමයි මේ දුක ඇති වෙන්නේ. ඒ වයින් අර ඒ සංකල්ප නැත්තම් ඒ චේතනා, අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ක්‍රියාත්මක කරන්න යනවා. වචනෙන් ක්‍රියාව. ඉතින් එතකොට මේ සංකල්පීය දෝෂය, සංකල්පවල තියෙන දෝෂය දැක්කා. දැකලා ඒක නිවැරදි කරන්න උත්සාහ කරා. සම්මා සංකප්ප එන්නේ කොහොම? ඊළඟට අවබෝධයේ බුද්ධිමය අංශයේත් එහෙම දෝෂයක් තියෙන බව පැහැදිලි වුණා. දිට්ඨි. ඉතින් ඒකත් නිවැරදි කිරීම අවශ්‍යයි. ඒකයි සම්මා දිට්ඨි කියන වැඩපිළිවෙල ඉදිරිපත් උනේ. ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ තුنين ස්කන්ධ තුන යහපත් කරන්න යනකොට සීල කුසල සීලයේ බවට හරවනවා. සමාධිය සම්මා සමාධිය බවට, ප්‍රඥාව නිබ්බේධික ප්‍රඥා බවට හරවනකොට තමයි ඔන්න මාර්ගාංග 8ක් මතුවලා එන්නේ. ඒ විදිහට. ඉතින් මේ ස්කන්ධ තුනෙහි මාර්ගාංග 8 අන්තර්ගතයි. ස්කන්ධ තුනෙන් තමයි මේක සංග්‍රහිත වෙන්නේ. ඒ ඇතුළත් කියන අර්ථයේ සංගහිතා කියන වචනෙන් ඇතුළත් කියන අදහස ගන්නත් පුළුවන්. මේකෙන් සකස් වුණා කියන අදහස ගන්නත් පුළුවන්. ওই විදිහට. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. ඔහොම අහලා ඔය මාර්ගාංග පිළිබඳ සාකච්ඡාව. ඉතින් ඔය ස්කන්ධ තුනට වෙන් කරලත් පෙන්නනවා ධම්මදින්නා තෙරින් වහන්සේ. එතෙන්දිම යාචාවුසෝ විසාක සම්මා වාචා යෝච සම්මා කම්මන්තෝ යෝච සම්මා ආජීවෝ. මේ යහපත් වචන, යහපත් ක්‍රියා, යහපත් දීපෑත්ම කියන මේ තුන හිමේ ධම්මා, මේ ධර්මතා තුන සීලස්කන්ධේ සංගහිතා. සීලස්කන්ධයට ඇතුළත්. සීලස්කන්ධේ සකස් කිරීමේදී තමයි ඒ තුන මතුවලා එන්නේ. යෝච සම්මා වායාමෝ යාච සම්මා සති යෝච සම්මා සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ ධම්මා සමාධික්ඛන්ධේ සංගහිත. අර චිත්තාවේගී අංශය යහපත් කරනකොට මෙන්න මේ අංශ තුන අදාළ වෙනවා. ඒක නිසා මේ අංශ තුන සමාධි ස්කන්ධයට අන්තර්ගතයි. යාච සම්මා දිට්ඨි යෝච සම්මා සංකප්පෝ ඉමේ ධම්මා පඤ්ඤාක්ඛන්ධේ සංගහිත. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක මතුවලා එන්නේ මේ ප්‍රඥාව නිවැරදි කිරීමේ වැඩපිළිවෙල ඇතුළේ. පඤ්ඤාක්ඛන්ධේ සංගහිතා. මේ දෙක අයිති වෙන්නේ කියලා මේ සංගහිතා කියන වචනේට සිංහලෙන් අපිට අයිති වෙන්නේ කියන අදහස දුන්නම හුඟක් පැහැදිලි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අයිති වෙන්නේ සීලස්කන්ධේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අයිති වෙන්නේ සමාධි ස්කන්ධේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප අයිති වෙන්නේ පඤ්ඤා ස්කන්ධේට කියලා. ඔය විදිහට. ඉතින් ඔතනින් ප්‍රධාන වශයෙන් ඔය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංගාට ගැන කතා කරලා ඒකේ අන්තිම
සමාධි ගැන ඊළඟට ප්‍රශ්නයක් අහනවා. කතමෝ පනයියේ සමාධි. ආර්යවනි සමාධි කියන්නේ මොකද්ද? ඊළඟට කතමේ ධම්මා සමාධි නිමිත්තා කතමේ ධම්මා සමාධි පරික්කාරා කියලා. දැන් මේ සමාධිය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඇත්ත වශයෙන්ම මේ සීලය උපකාරී කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන අපි කරන්නේ අන්තිමට මේ සමාධිය සම්මා සමාධිය ඇති කර ගැනීම. මේ චිත්තාවේගී අංශේ හැඟීම් පැත්ත පිරිසිදු කර ගැනීමක් කරන්නේ. යහපත් කර ගැනීමක්, නිවැරදි කර ගැනීමක්. ඒක නිසා මේ විසාකගේ ප්‍රශ්න විමසීම හරිම ඉලක්කගත ප්‍රශ්න විමසීමක් තියෙනවා. මේ සූත්‍රයේ බලපුවා හරියට ඉලක්කයට අදාළ දේ තමයි අහන්නේ. එතකොට අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංගටක් තිබ්බට යටෙන්ම ගිහිල්ලා අපි එකක් කරගන්න. ඔය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදානින් කියන්නේ දුක්ඛ සමුදය කරන්නේ ඇත්තටම මේ චිත්තාවේගී අංශෙන් චේතනාවනේ මුල් වෙන්නේ. චේතනාව තමයි මුල් වෙන්නේ. එතකොට මේ චිත්තාවේගී අංශයෙන් මේ සමාධි කියන්නේ. ඒකෙන් තමයි කර්මයට යන්නේ. වචනේ ක්‍රියාව පැත්තටයි මෙහෙන් උත්සාහ කිරීම ඒ පැත්තට දෙපැත්තටම යන්නේ මේ හැඟීම තමයි. ඒතර හැඟීම පිරිසිදු කිරීම. හැඟීම් පැත්ත පිරිසිදු කිරීමනේ සමාධි කියන්නේ. සම්මා සමාධි කියන්නේ ඒක. එතකොට ඒ වැඩේට හරියටම ඉලක්ක කළාම අපේ වැඩේ කරගන්න අවසාන වශයෙන් වැඩේ සම්මා සමාධිය ඇති කර ගැනීම. ඒ සම්මා සමාධිය කියන්නේ මොකද්ද? ඊට අදාළ නිමිති මොනවද? පරික්කාර මොනවද? සමාධිය කියන්නේ ධර්මතාව. නිමිති කියන්නේ ඇත්තටම අංග කියන අර්ථයෙන්. නිමිත්ත කියන වචනේ යෙදෙන්නේ අංග කියන අදහසින්. දැන් ඔය ශරීරයක ගත්තත් නිමිති කියලා කියන්නේ මේ ශරීර අංගවලට. ශරීරයේම පේන කොටස් කෑලි කොටස් වලට. මෙතනත් සමාධියේ නිමිති සමාධි කොටස සමාධියටයි කොටස් අහන්නේ. ඊළඟට සමාධි පරික්කාර කියන්නේ උපකාර වෙන දේවල්. උපකාරක ධර්මතාවලටයි පරික්කාර කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන පරිස්කාර කියලා කියන්නේ භාණ්ඩ හා සේවා. ඒ කියන්නේ ජීවිතය පවත්වාගෙන යන්නට උපකාර වෙන ධර්මතා. භාණ්ඩ හා සේවා. දැන් මෙතන සමාධි පරික්කාර කිව්වම සමාධිය සම්මා සමාධිය ගොඩනගන්න උපකාර වෙන ධර්මතා. එහෙම අහන්න. එතකොට බලමු ධම්මදින්නා තේරින් වහන්සේගේ උත්තරේ යාකෝ ආවසෝ විසාක චිත්තස්ස ඒකග්ගත අයං සමාධි. සමාධි කියන්නේ මොකද්ද කියලා නෑහුව. මේ සිතේ ඒකාග්‍රතාවය. චිත්තස්ස ඒකග්ගත අයං සමාධි. එතකොට දැන් මෙතන මිච්ඡා සමාධි සම්මා සමාධි වෙන් කළේ නෑ. සමාධි විතරයි නේ ඇහුවේ. විසාක ඇහුවේ සම්මා සමාධි ගැන නෙමෙයි. කතමෝ පනයියේ සමාධි කියලා ඇහුවා. ඒක නිසා කෙලින්ම උත්තරේ දෙන්නේ සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. හැබැයි මේක මිච්ඡා සමාධි වෙන්නත් පුළුවන් සම්මා සමාධි වෙන්නත් පුළුවන්. ඒක ඊට පස්සේ සමාධි නිමිති සහ සමාධි පරික්කාර කියනකොට නම් පැහැදිලිවම සම්මා සමාධිය පැත්තට අල්ලලා තමයි ධම්මදින්නා තේරින් වහන්සේ පැහැදිලි කරන්නේ. චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා. මේ සමාධියේ කොටස් අපි ගත්තොත් සතර සතිපට්ඨාන. අන්න එතෙන්ට එනකොට පේනවා සම්මා සමාධියේ කොටස් කියලා. සම්මා සමාධි නිමිති අංග කියලා. චත්තාරෝ සතිපට්ඨාන. ඊළඟට සමාධි පරික්කාර මේ සම්මා සමාධිය ගොඩනැන්වීමට උපකාරක ධර්මතා. පරික්කාර කියන උපකාරක ධර්මනේ. උපකාරී වෙන දේ මොකද්ද කියලා නේ අහන්නේ. සමාධි පරික්කාර සමාධිය ගොඩනගන්න උපකාරී වෙන දේ මොකක්ද? යා තේසං ඒව ධම්මානං ආසේවන තේසං ඒව ධම්මානං ආසේවන
භාවනා බහුලී කම්ම තේසං ඒව ධම්මානං කිව්වේ අර සතර සතිපට්ඨානයටයි කිව්වේ. ඒ අර නිමිති 4 නැත්නම් අංග 4 ආසේවන ඇසුරු කිරීම. ඇසුර භාවනා පුරුදු පුහුණු කිරීම. බහුලී කම්ම වැඩි දියුණු කිරීම. අන්න භාවනා විස්තර කරන විදිය. ආසේවනා භාවනා බහුලී කම්ම. ඔක අපි තවත් තැනකින් උපුටලා දක්වලා තියෙනවා. භාවනා කියන එක තෝරනවා. කුසල ධම්මේ ආසේවති භාවේති වඩ්ඩේති කිය. ඒකමයි මෙතන කියන්නේ. ආසේවනා භාවනා බහුලී කම්ම. අර වඩ්ඩේති කියන්නේ බහුලී කම්ම කියන එකමයි. එතකොට චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානය ඇසුර. මොකද මේ ඇසුර කියන්නේ? ආශ්‍රය. ඒ සතර සතිපට්ඨානයේ තේරුම් අරගෙන ඒ සතර සතිපට්ඨානයට අනුව ජීවිතේ හැඩගස්ව ගන්නවා. ඒ විදිහට කරන්න පටන් ගන්නවා. දැන් සිහියෙන් ප්‍රඥාවෙන් වීර්යයෙන් හැමදේම කරන්න පටන් ගන්නවා. ඒක ආසේවනේ. ඊළඟට මේකේ මේ ගුණාංග කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන 4 කියලා තියෙනවා. ඒක වඩන්න උත්සාහ කරනවා. ඒක භාවනා. බහුලී කම්මං කිව්වේ ඒක තව තව වැඩි දියුණු කරගෙන යනවා. මේක තමයි සමාධි පරික්කාර. සමාධිය වඩන්න උපකාරක ධර්මතා. උපකාරී වෙන දේ මොකද්ද කියලා අහුවා. උපකාරී වෙන දේ තමයි අර නිමිති තේසං ඒව ධම්මානං ඒ 4ම ඇසුරු කිරීම, පුරුදු පුහුණු වීම, වැඩි දියුණු කිරීම. අයං තත්ත සමාධි භාවනා. සමාධිය වැඩි වීම. එතකොට සමාධිය අහන, සමාධි පරික්කාර අහන, සමාධි භාවනා. සමාධිය වැඩිම කුමක්ද කියලා අහන. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, සමාධි පරික්කාර කියලා කියන්නේ. සමාධි නිමිති කියලා කියන්නේ සතර සතිපට්ඨාන. සමාධි පරික්කාර කියලා කිව්වේ ඒ සතර සතිපට්ඨානෙම ආසේවනා භාවනා බහුලික. එහෙම කරනකොට සමාධිය වැඩෙනවා. අයන් තත්ත්ව සමාධි භාවනා කියලා මේක අන්තිමට පැහැදිලි කරන්නේ ඒකයි. අර සමාධි නිමිති වඩනකොට සතර සතිපට්ඨානය වඩනකොට සමාධි භාවනා කියන්නේ අර සම්මා සමාධිය වැඩෙනවා. ඔන්න ඔය විදිහට මේ සූත්‍රයේ ඔය ධර්ම සාකච්ඡා මාලාවක් ඉදිරිපත් වීගෙන යනවා. හොඳයි. අපි ඔතකින් ඔය අද සූත්‍රයේ සාකච්ඡා කිරීම අපි ඔතකින් නිමා කරනවා. ඉතින් අද අපි කතා කරේ ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳව විචාකගේ ප්‍රශ්න සහ ධම්මදින්නා තේරින් වහන්සේගේ ප්‍රතිඋත්තර. ඒකෙම අගට ආවේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේම ඉලක්කය වන සම්මා සමාධිය. සීලේනුත් ප්‍රඥාවෙනුත් ඉලක්කගත වෙන්නේ සම්මා සමාධියමයි. සමාධිය ගැන අහපු ප්‍රශ්න. ඔය ටිකෙන් අපි සූත්‍ර සාකච්ඡාව අදට නිමා කරනවා. මේ සූත්‍රය තවත් ඉදිරියට යනවා. ඉතින් ඉස්සරහට මේ සංඛාර ගැන අහනවා. මේ දේවල් ගැන ප්‍රශ්න ඉස්සරහට තියෙනවා. අපි ඒවා ඉදිරි දහම් හමුවලදී මුණ ගැහිලා කතා බහ කරමු. අද 11 වෙනිදා අපි නැවත 13 වෙනිදා තමයි හමු වෙන්නේ. දාට පැවැත්වෙන්නේ ධර්ම සාකච්ඡාව නෙමෙයි භාවනා කමටහන් පිළිබඳ අවධානයයි. භාවනා වැඩ මුලුව හැටියට අපි ඒක හඳුන්වන්නේ. ඉතින් ඊයින් පස්සේ නැවතත් අපි මුණ ගැහෙන දවසක් එනවා. ඉදිරි දවස් දෙක පස්සේ 16 වෙනිදා ඉදාට අපි මුණ ගැහුනම මේ සූත්‍රයේ තවත් කොටසක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, මෙතෙන් සිට අපිට තියෙන ඉතිරි කාලය අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා. ධම්සභාවින් අපේ කල්යාණ මිත්‍රයන්ට අහන්න විමසන්න සාකච්ඡා කරන්න තියෙන කරුණු. එහෙම නැත්නම් මේ පැහැදිලි කර මේ සූත්‍රයේ පැහැදිලි කර කාරණාවලට යමක් එකතු කරන්න තියෙනවද? එහෙම නැත්නම්
අපැහැදිලි කාරණා තියෙනවද කියලා අපි බලමු. හොඳයි එහෙනම් මෙතෙන් සිට ධර්ම සාකච්ඡාව සඳහා අපි කාලය වෙන් කරගන්න. අවසරයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට ඊට පස්සේ අපි කලින් කරපු මහා පුණ්‍යම සීල වගේ සූත්‍රයන් ධර්ම මානසිකාරය කරනකොට මට ගැටලු කීපයක් ආවා. කොහේ හරි මගේ අතින් මේ වැරද්දක් වෙනවා මට ඒක අල්ලා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒකට පොඩි උදව්වක් බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ. ස්වාමීන් වහන්සේ මම කලින් හිතේ දැන් අපිට රූපයක් උදාහරණයක් වශයෙන් රූපයක් ගත්තොත් රූපයක් හම්බෙන්නෙම පංච උපාදානස්කන්ධයකින් කියලායි මං කියන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මං කියන්නේ දැන් ඒ රූපේට චන්දරාගයක් ඇති වුණොත් තමයි ගැටලුව. චන්දරාගයක් ඇති නොවුනොත් ගැටලුවක් නැහැ කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයේ එක්ක සසඳලා බලනකොට දැන් චතුරාර්ය සත්‍ය අපිට කතා කරනකොට ස්වාමීන් වහන්සේ එතන කියනවා දුක්ඛ සත්‍ය කියලා අර්ථ දක්වලා තියෙන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එතකොට දැන් චූල වේදල්ල සූත්‍රයට අනුව ස්වාමීන් වහන්සේ උපාදානීය අර්ථ දක්වලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයට ඇති චන්දරාගය ලෙස. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ චන්දරාගය පංච උපාදානස්කන්ධයට චන්දරාගයක් නැත්නම් එතන උපාදානයක් නැහැ. එතකොට පටිච්ච සමුප්පාදයට ගලපලා බලනකොට ස්වාමීන් වහන්සේ උපාදානයක් නැත්නම් දුක්ඛක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ පොඩි ගැටුමක් මට ඇති මොකක් හරි එතන ගැටලුවක් තියෙන බව තේරෙනවා. ඒක අල්ල ගන්න බෑ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ඊටු ටිකක් කාලේ ඊටු කරගන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. එතකොට ඔබ වහන්සේට ඔක්කොම අල්ලලා එකට උත්තරයක් දෙන්න පුළුවන්. ඊගාවට ස්වාමීන් වහන්සේ මේක තව දුරට මේ සූත්‍රයේ අද නම් සාකච්ඡාවට ඒක ඇල්ල බඳුන් නැහැ. මේ සූත්‍රයේම කියනවානේ ස්වාමීන් වහන්සේ අදුක්කම සුඛ වේදනාවේදී අවිජ්ජානුසය කියනවා කියලා. එතකොට අදුක්කම සුඛ වේදනාවක් ඇති තැනදී ස්වාමීන් වහන්සේ අපිට චන්දරාගයක් නැහැ. එතකොට රූපයකට චන්දරාගයක් නැත්නම් චන්දරාගයක් නැති වුණත් අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ මට එතෙන්දි තේරුනේ රූපයක් අපිට හමු වෙන තැනදීම එතෙන්ට චන්දරාගය තිබුණා හෝ නැතුවා අපි අවිද්‍යාවට අවු වෙලයි කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේකේ සක්කාය සමුදය වශයෙන් දක්වලා තියෙන්නේ කාමකන්නානේ. එතකොට සක්කායක් ඇති වෙන තැනදීම තණ්හාව යෙදිලා ඒ කියන්නේ චන්දරාගයම යෙදිලා. එතකොට සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේ නම් එතකොට රූපයක් හමු වෙන තැනදීම අපිට රාගය යෙදිලාමයි චන්දරාගයක් යෙදිලාමයි කියන මතයක් මට නිකන් ඇති වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ සීල සූත්‍රයේ ප්‍රතිපදාව වශයෙන් දීලා තියෙන ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නනේ. එතකොට එතෙන්දී පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට එතෙන්දී අපිට ඡන්ද රාගයක් තියෙනවද නැද්ද කියන කතාව වෙන්නේ නැහැ. ඒ වගේ ඊගාවට දැන් විෂයාකාර සක්කාය දිට්ඨියත් දක්වලා තියෙන විදිහදී නිකන් මට ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ එතන රූපේට චන්දරාගය තිබුණත් නැතත් දික්කියට අවු වෙලා වගේ හැඟීමක්. කොතන හරි මම වරද්දන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් වැහැද්ද අල්ලලා දෙන්න ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි. පළමුවෙන් මේ රූප ධර්මය සතර මහා භූතත් සතර මහා භූත වලින් සකස් වෙන උපාදාය රූපේ. ඒ කියන්නේ එතන උපාදාය කිව්වේ ඒවා එකට ගොනු වෙලා තියෙනවා කියන අදහස දෙන්නයි උපාදාය කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට කිසියම් හේතුඵල ධර්මතාවයකට අනුව මේ උපාදාය රූප සකස් වෙලා තියෙනවා. දැන් මනුෂ්‍ය ශරීරයේ උපාදාය රූපයක්, ගහක් ගත්තොත් උපාදාය රූපයක්, ඔය ආදී වශයෙන් සත්ත්ව ශරීරයන් වෙනත් ශරීරයන් ගත්තම ඒව උපාදාය රූප. එතකොට දැන් මනුෂ්‍යයා අපි ගත්තම අපිට ওই උපාදාය රූපය ගෝචර වෙනවා. එතෙන්දී ගෝචර වුණාම ඔක ගෝචර රූපයක් කියලාත් කියනවා. ගෝචර වෙනවා කියලා කියන්නේ අපිට ওই උපාදාය රූපය ඇහැට පේනවා. ඒකේ වර්ණය එම දිග පළල උස ආදී වශයෙන් ගැඹුරක් තියෙන නිසා ඔක ඇහැට ගෝචර වෙනවා.
ඊට පස්සේ උපාදාය ඇතැම් උපාදාය රූප කනට ගෝචර වෙනවා. ඒ කනට ගෝචර වෙන උපාදාය රූප වලට අපි ශබ්ද කියනවා. නාසයට ගෝචර වෙනවා, දිවට ගෝචර වෙනවා, ස්පර්ශ වශයෙන් ගෝචර වෙනවා. ඊට පස්සේ ඒකේ ගති ලක්ෂණ මනසට වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ඉන්ද්‍රියන්ට ගෝචර වීම සමග මේ රූපය නැත්නම් රූප ධර්මය පිළිබඳ කිසියම් විඳීමක් ඒක ඇසුරෙන් ඒ කියන්නේ විඳින ස්වභාවය මනසේ තියෙන නිසා මේක විඳිනවා. දැන් සරලව කිව්වොත් අපි හිතමු පොට්ටබ්බ වුණා කියලා ස්පර්ශ වශයෙන් දැනුණා කියලා යමක්. සීතලට දැනුණා. එහෙම නැත්නම් මෘදු විදියට දැනුණා. එතකොට මේ මෘදු බව ස්පර්ශ වුණාම ස්පර්ශ ඉන්ද්‍රියේ එතකොට මනසේ අර විඳින ගතිය නිසා විඳිනවා. ඒ ස්පර්ශය විඳීමක් කරනවා. එතකොට මේ ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියට සිද්ධ වෙන දෙයක්. දැන් තාම ওই චන්දරාග නැහැ තාම. මේක හරි ස්වභාවික සංසිද්ධියක් මේ යන්නේ. ඒකයි සමහර අය හිතන ඔය රූපේ දකින්නකොටම චන්දරාගය වෙලා කියලා. එහෙම එකක් නැහැ. අර ස්වභාවික සංසිද්ධිය ගිහිල්ලා දැන් අර මෘදු දෙයක් ස්පර්ශ වෙලා මෘදු දේ වින්දා. හැබැයි මෙන්න මේ වේදනාවත් එක්ක තමයි ඔය ඡන්දය කියන එක. ඡන්දයට අපි අර්ථ දෙන්නේ තේරීම කියන අදහස. කැමැත්ත කියන කැමැති බව මනාප කියන අර්ථය දෙන්නත් ඡන්ද කියන වචනේ සමහරු පාවිච්චි කරනවා. නමුත් ඡන්ද කියන්නේ තේරීම කියන එක. දැන් අර මෘදු බවක් දැනුණානේ. අර ස්පර්ශේ. ඒ මෘදු බව සාමාන්‍යයෙන් ඒ මෘදුකම නැවත තෝරන ගතියක් තියෙනවා. මේක මෘදුයි. ඒ කියන්නේ කයට පහසුවක් එතන දැනෙන්නේ. ඒ දේ ස්පර්ශ කරපුවා නැත්නම් ඒක උඩ වාඩි වුණාම මොන මෘදු බව දැනෙනවා. ඒ දැනුණාම ඒක තෝරනවා. ඒක හොඳයි. එහෙම එකක් තමයි වාඩි වෙන්න ගන්න ඕන. එහෙම එකක් තමයි පොරව ගන්න ඕන. එහෙම එකක් තමයි සීට් එකට දාන්න ඕන. කියලා ඒක තෝරනවා. ඒ තේරීමත් ස්වභාවික සංසිද්ධියක්. තේරීම. හැබැයි දැන් තේරීමෙන් පස්සේ ඡන්දය තෝරලා රාග වෙනවා ඒකට සමහර වෙලාවට. ඒ කියන්නේ ඒකම ඕන, ඒ ස්පර්ශයම ඕන, ඒ මෘදු බවම ඕන, වෙන එකක් බෑ කියලා ඔන්න ඡන්ද රාගේ, ඡන්දයෙන් පසුව එන රාගේ, ඡන්දේ නිසා එන රාගේ, ඡන්දේ විසින් මතු කරන රාගය තමයි ඡන්ද රාග කියන්නේ. ඔතෙන්ට ආවම තමයි ගැටලුව තියෙන්නේ. හැබැයි ඔතෙන්ට එන්නේ නැහැ. අර සීල සූත්‍රය උදාහරණ කරලා මහත්තයා කිව්වනේ එතන කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතාවය ආදී දේ මෙනෙහි කරන්න කියලා එතන උපදෙස් දෙන්නේ කියලා. එහෙමයි. ඔව්. එතකොට දැන් අපිට තේරෙනවා මෙතන රූප උපාදානස්කන්ධේ අපි මේ විඳින්නේ. මේ විඳීමට අපේ හසුවනේ විඳින්නේ නැත්නම් ස්පර්ශ වශයෙන් මේ විඳින්නේ රූප උපාදානස්කන්ධය කියලා. හැබැයි එතන රූප උපාදානස්කන්ධය කිව්වම අර තණ්හා පත්‍ය උපාදානං කියන එක නෙමෙයි. රූප ධර්මයකට ගොනු වෙලා තියෙනවායි කියන එකයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප ධර්මයකට ගොනු වුණාම මේ ගොනු වීම අර්ථය දෙන්න උපාදාන කියන වචනේ යෙදිලා තියෙන. උපාදාය උපාදාන ගොනු වීම අර්ථය දෙන්න යෙදිලා තියෙනවා. ඒ ගොනු වීම කියන එකයි මෙතන අපි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට දැන් රූප උපාදානස්කන්ධය අපි විඳිනවා. දැන් මෙතන මෘදු දෙයක් උඩ වාඩි වෙලා ඉන්න මෘදු දෙයක් අතගගා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ මෘදු බව තෝරනවා. ආයිමත් තෝරනවා. ඒ මෘදු බව හොඳයි. මේක කයට පහසුවක් කියලා. ඒ තේරීමත් ප්‍රශ්නයක් නෙමෙයි. අපි දැන් රස්නේ ඉන්න වෙලාවක සීතල තෝරනෝනේ, සීතලෙන් ඉන්න වෙලාවක රස්නේ තෝරනෝනේ. ඒකට ඡන්දය එනවනේ. එතකොට මේ තේරීමක් කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ තෝරපු දේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අරගෙන ඒකම ඕන, ඒක වෙනස් වෙන්න බෑ, ඒ ගානට තියෙන්න ඕනේ, ඒ විදිහටම තියෙන්න ඕනේ, ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ, එහෙමම විඳින්න ඕන කියන තැනට ගියොත් තමයි ගැටලුව පටන් ගන්න. ඒක තමයි ඡන්ද රාගය කියලා කියන්නේ. ඉතින් එතෙන්ට නොයන්න නම් අර රූපස්කන්ධයේ අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට තේරෙන්න ඕන. දැන් මම මේ මෘදු බවට කැමති වුණත් මේ මෘදු බව නිත්‍ය නැහැ කියන එක වැටහෙන්න ඕන.
ඊළඟට ඒ මෘදු බව මං කැමති වෙලාවේ කැමති ආකාරයෙන්ම ලබා ගැනීමේ හැකියාව නැති බව තේරෙනවා. අනත්ත් බව, අනිච්ච බව, අනත්ත් බව. ඊළඟට මේ මෘදු බව විපරිණාමය වෙන බව. ඒ මෘදුකම ක්‍රමයෙන් රළු වෙනවා සමහර විට. මෘදු බව අඩු වෙනවා. සමහරට මෘදු බව වැඩි වෙන්නත් පුළුවන්. විපරිණාම ධර්මතාවයක් බව. ඒ මෘදු බව දැන් සමහර වෙලාවට අපි හිතන්නකෝ මෘදු දෙයක මෘදු බව ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා. අපි හිතමු දැන් ඔන්න අපි වාඩි වෙලා ඉන්න මේ කුෂන් එකේ මෘදු බවට අපි කැමතියි. හැබැයි ඔය පුටුවේ මෘදු බව වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි වෙන්න අපිට පුටුවේ ඉන්න බැරි වෙනවා. ඒක ගොඩාක් මොලොක් වෙන්න ඒක එතකොට විපරිණාමය වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක මෘදු බව වැඩි වෙන්නත් පුළුවන්, මෘදු බව අඩු වෙන්නත් පුළුවන්. මෘදු බව අඩු වෙන පැත්තට යනකොට අපි තද කියනවා. ඒ කියන්නේ පටවි ගතිය පැත්තට යනවා. මෘදු බව වැඩි වෙනකොට ආපෝ පැත්තට යනවා. එතකොට දැන් ඔහොම වෙන්න පුළුවන් යමක්. විපරිණාම ධර්මයට ලක් වෙන්න පුළුවන්. එතකොට අපි විපරිණාම වෙන දෙයක් මට ඕන විදියට මං කැමති විදියට කැමති ආකාරයට කැමති තාක් කාලයක් පවත්වා ගන්න බෑ. විපරිණාම ධර්මතාවය නිසා. ඒක තේරුම් ගන්න ඕන. මේ සමුදේ වෙලා තියෙන මේ මෘදු බව වය වෙලා යනවා කියලා. ඔය ස්වභාවය ඔය ලක්ෂණ කියලා අපි ඔකට කියන්නේ අනිච්ච ලක්ෂණේ, අනත්ත් ලක්ෂණේ, විපරිණාම ලක්ෂණේ, සමුදේ ලක්ෂණේ, වය ලක්ෂණේ, පටිච්ච සමුප්පන්න ලක්ෂණේ කියලා. ඒකයි ඔය අනත්ත් ලක්ෂණ කියන වචනේ සූත්‍රයේ ඉදිලා තියෙන්නේ. ඒ ලක්ෂණ ටික ස්වභාව ටික තේරුම් ගත්ත ගමන්ම අර මෘදු බව තේරුවට ඡන්දය කරාට රාගය එන්නේ නැහැ. ඒකට තදින් බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැත්තේ මොකද? අර මෘදු භවයේ අනිච්ච අනත්ත් විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ලක්ෂණේ දැක්කා. අවබෝධ කරා. අවබෝධ කරාන් පස්සේ ඒකට චන්දරාගය එන්නේ නැහැ. එතකොට දැන් මේ රූපස්කන්ධය අර රූප ධර්මය කියලා අපි මෙතෙන්දි ගමු. ඒ රූප ධර්මයට චන්දරාගය ආවේ වේදනාවෙනුත් පස්සේ. විඳීමෙනුත් පස්සේ එන එකක් ඕක. එහෙම නැතුව මේ රූපස්කන්ධයක් තිබුණු පළියට ඒකට චන්දරාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක විඳින්න ඕන. වේදනා සංඥා සංකාර විඥාන ගත්තත් ඒත් එහෙමයි. මේක වේදනා හේවත් විඳීමෙන් පසුව විඳීමත් සමගම ඇති වෙන තත්වයක් තේරීම සහ තෝරපු දෙයට බැඳීම. ඡන්ද රාග. ඉතින් ඡන්ද රාග විනයෝ ඡන්ද රාගප්පහානං ඉදන් නිස්සරණං කියලා දේශනා කරලා තියෙන්නේ. අපි ඔය රාගය විනය කරගන්නවා. රාග විනය. ඒ කියන්නේ පාලනය කරගන්නවා. මෙල්ල කරගන්නවා. මේචල් කරගන්නවා. ඊළඟට පහානං කියන්නේ රාග ගතිය දුරු කරගන්න. එතකොට තමයි නිස්සරණයට යන්නේ. නිස්සරණයට ගියා කියලා කියන්නේ මොකද්ද? අර මෘදු දේ පාවිච්චි කරන එකෙන් අයින් වුණා කියන එකද? ඒක පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා කියන එකද? නැහැ. පාවිච්චි කරන්නේ චන්දරාගයෙන් තොරව. රාගයෙන් තොරව. ඡන්දයෙන් තොරව නෙමෙයි. ඡන්දේ නිසා ඇති වෙන රාගය නිසා ඒකට චන්දරාග කිව්වේ. රාගයෙන් තොරව පරිහරණය කරනවා. ඒකයි ස්වභාවය. ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයෙන් තොරව පරිහරණය කරනවා. මොකද ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැහැ. මේකේ අනිත්‍ය අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මම මේ මුරුදු දෙයක් කුෂන් එකක් මෙට්ටයක් මේක පාවිච්චි කරාට මේකේ මෘදු බව අනිත්‍යයි. මේ මුදු ලක්ෂණය අනිත්‍යයි කියලා තේරුම් අරගෙන පාවිච්චි කරනවා. එතකොට එයා ඒක පාවිච්චි කරන්නේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. පරිබුඤ්ජති කියන්නේ පාවිච්චි කරනවා කියන එකනේ, භාවිතා කරනවා කියන එකනේ. එතකොට නිස්සරණ පඤ්ඤෝ අර නිස්සරණ ප්‍රඥාවෙන් පරිභෝජනය කරන්නේ. අනිශ්චිතෝ විහෙරති කිව්වෙත් ඒකයි. ඉතින් ඔය විදියට ගියාම ඔය පංච උපාදානස්කන්ධයම චන්දරාගේ නෙමෙයි කියලා මේ ධම්මදින්න තේරින්නාසේ පැහැදිලි කරන්නේත් ඒකම. විසාක අහනෝනේ ඒකමද උපාදානය කියලා. ඒක නෙමෙයි උපාදානය. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති වෙන චන්දරාගය.
ඒක තමයි උපාදානය. ඒකට අපි චන්දරාගය දුරු කරන්නේ සීල සූත්‍රයේ දී කිව්වා වගේ තවත් තැන්වල ඒක මානසිකාර කරන්න කියලා තියෙනවා. මේ ස්කන්ධ ධර්මයන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්නේ අනිත්‍ය අනාත්ම ස්වභාවය අපි මේ පංච උපාදානස්කන්ධයන් පරිහරණය කරද්දිම අපි අවබෝධ කරගන්න ඕන වටහා ගන්න ඕන. එහෙනම් එතෙන්දී ඔය ගැටලුව පැන නගින්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕන පංච උපාදානස්කන්ධයක් ලැබුව පමණින් එතන උපාදානයක් නැහැ. ඒක විඳින මට්ටමට ඇවිල්ලා අඳුනගෙන විඳලා විඳීමේදී තෝරා ගැනීමකුත් කරලා ඒ තෝරා ගැනීම පසුපස හඹා යනවා නම් අන්නෙතෙන්දි තමයි ගැටලුව පැන නගින්නේ. ඉතින් ඒ ගැටලුව වළක්වන්නයි තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය අනාත්ම ස්වභාවය මතු කරලා දීලා තියෙන්නේ. ලක්ෂණ අනිච්ච ලක්ෂණ, අනත්ත් ලක්ෂණ, විපරිණාම ලක්ෂණ, සමුදය වය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ මතු කරලා දීලා තියෙන එක. ඒ ටික හොඳට ප්‍රත්‍යක්ෂ කරගත්තම අර චන්දරාගයෙන් තොරව රූප ස්කන්ධය, රූප කාය, රූප ධර්මය, වින්දනය, වේදනාව, සංඥාව, සංකාරයේ විඥානයේ ඕනම එකක් පරිහරණය වෙනවා, පරිහරණය කෙරෙනවා චන්දරාගයෙන් තොරව. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව පොඩි කාරණාවක් ස්වාමීන් වහන්සේ, මේ සංසිද්ධිය කොහොමද අපි මේ පැහැදිලි කරගන්නේ? දැන් අපිට මොකද ස්වාමීන් වහන්සේ, දැන් S2 ඇරලා ඉන්නකොට අපිට කාමරේ පේනවා. ඒ කියන්නේ ලොකු දර්ශන තලයක් අපිට පේනවා. ඊට පස්සේ අපි දැන් ටීවී එකට ફોකස් කරනවා කියමුකෝ. එතකොට පොඩි තලයකට අපි ගේනවනේ. එතකොට එතෙන්දි පොඩි යම් කිසි චන්දරාගයක් ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? ඒ සිලෙක්ෂන් එකකින්ද? නෑ, එතන සිහිනුවණෙන් යුක්ත ඒ තෝරා ගැනීම අපි පුලුල් තලයක ඉඳලා පටු තලයකට ආවට පුලුල් තලයේ පටු තලයේ පවතින දේ එකයිනේ. රූප වේදනා සංඥා සංකාර විඥානනේ පවතින්නේ, පුලුල් තලයේත් පවතින්නේ. දැන් රූප ගත්තොත් කාමරේ පුරා බැලපුවාම නැත්තම් වත්තේ විදිනකොට පුලුල් තලයක රූප ධර්ම ඇහැට ගෝචර වෙනෝනේ. එහෙමයි. ටීවී තිරය කියන්නේ වර්ග අඩියක හරි දෙක තුනක හරි තිරයකදී අනිත් ඒවා එමන ඉලක්ක වෙන්නේ නැහැ. ඒක ඉලක්ක වුණාම පටු තලයක ඒත් රූප ධර්මනේ. එතකොට දැන් රූප ධර්ම පිළිබඳ පරිඥානයේ තියෙන කෙනාට පුලුල් තලයක රූප ධර්ම ගෝචර වුණත් පටු තලයක රූප ධර්ම ගෝචර වුණත් ප්‍රශ්නයක් නැහැ. රූප ධර්මමයි. එහි අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය වෙනස් වෙන්නේ තලය කුඩා වුණාට තලය විශාල වුණාට. ඊට පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙපා වන්දනා කරමින් එකතු කරගත් සියලුම කුසල් අනුමෝදන් කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මුදු බව කියන ඒ උදාහරණයේදී මුදු භාවයට ඡන්දයක් ඇති වුණත් ඒ ඇති වුණ ඡන්දය ගැන හෝ මුදු බව ගැන එහි අනිත්‍ය අනාත්ම විපරිණාම බව දැන් අවබෝධ වෙනවා නම් එතන අවිද්‍යාව කියන දේ නැහැ නේද? ඔව්. හරි. ඔබතුමීගේ පිළිතුර හරි. ඒකේ ඒ ඡන්දය උනත් ඒ කියන්නේ ඡන්ද කියන්නේ අපේ තේරීම කැමැත්ත උනත් ඒක වෙනස් වෙන දෙයක් නේ. කලින් කලට තේරීම වෙනස් වෙන. ඒක තියෙන මෘදු බව උනත් ඒක වෙනස් වෙන විපරිණාමය වෙන අනිත්‍ය වෙන දෙයක් හැටියට අපිට වැටහෙනවා නම් එහෙනම් එතන විද්‍යාව පහළ වෙලානේ. ඒ මෘදු බව ගැනත් මෘදු බව පිළිබඳ ඇති වුණු කැමැත්ත නැත්නම් ඒ මෘදු බව තේරීම කියන සාධක දෙකම පිළිබඳ විද්‍යාව ඇති වෙලා. කියන අවිද්‍යාව දුරු වෙලා. එහෙනම් ඒ ඡන්දයයි ඊට ඒ ඡන්දයට හේතු වුණු අර මෘදු බවයි තේරීමයි තේරීමට හේතු වුණු මෘදු බවයි දෙකම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ දෙකේම යථා ස්වභාවය අපි පිරිසිඳ දැනගෙන ඉන්නේ.
අර මෘදු බවත් අනිත්‍යයි අනාත්මයි. ඒ මෘදු බව විසින් ඇති වුණු ඡන්දය ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා. ඒ ගැඹුරට ඒක අවබෝධ වෙලා තියෙනවනම් විද්‍යාව තමයි. එතකොට මොකොත් ඒවා වෙනස් වුණා කියලා කිසියම් දුකක් ප්‍රශ්නයක් ගැටලුවක් පැන නගින්නේ නැහැ. ඒක හරි. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒ එතනදී ස්වාමීන් වහන්සේ අපේ මේ ඉන්ද්‍රියන් 6ට හමු වෙන ඕනෑම ගෝචර වෙන ඕනෑම ධර්මතාවයක් කුමන වෙලාවක කුමන ආයුරකින් හරි මෘදු විදියට හරි ඕලාරික විදියට හරි කුමන ආයුරකින් කුමන විදියට මොන ගැහුණත් අපි එතන මේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා අවබෝධ කරගත්තත් එතනදී අපේ අවිද්‍යාව දුරු වෙලා අපි සංස්කාර නොකර එතන අපි ලෝකෙන් ගැලවෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්. එතන ඔය දැන් මෘදු බව විසින් ඇති කරනු ලබන සුඛ වින්දනය, ඒ සුඛ වින්දනය තේරීම, ඒ කියන්නේ මනාපය, ඔය ඕනම දෙයක් අර කියන ඒ හැම දෙයකටම පොදු ධර්මතා ටික අපි දැක්කොත් මොකද්ද පොදු ධර්මතා ටික? අනිත්‍ය බව, අනාත්ත බව, විපරිණාමී ස්වභාවය, සමුදය වය සහ දැන් ඔබතුමී ඉදිරිපත් කර පටිච්ච සමුප්පන්න ලක්ෂණය හේතුඵල ධර්මතාවක් හැටියට අපි ඒක දකිනවා. මේ හේතුව නිසා මේක ඒ රූප ධර්මයේ තියෙන යම්කිසි මෘදු බවක් නිසා මෙතන මේ මෘදු බව පිළිබඳ තේරීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ විදිහට අපි දුටුවොත්, අපි දැක්කොත්, අපි අවබෝධ කරගත්තොත්, තේරුම් ගත්තොත් එතන විද්‍යාව පහළ වෙලා, අවිද්‍යාව දුරු වෙලා. එහෙනම් ඒ රූප ධර්මය අපිට ගැටලුවකුත් නැහැ. රූප ධර්මයේ තියෙන මෘදු බව ප්‍රශ්නකුත් නැහැ. ඒ රූප ධර්මයේ මෘදු බව තේරුවා කියලා ගැටලුවකුත් නැහැ. ඒ රූප ධර්මයේ මෘදු බව විඳ කියලා ප්‍රශ්නකුත් නැහැ. විඳීම නිසා ඇති වෙන සුඛ වේදනාවේ ප්‍රශ්නකුත් නැහැ. ඔය සියල්ලේම පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒ සියල්ලම හේතුන්ගෙන් හටගත් ධර්මතා බව, හේතු ඇතිතාක් පවතින බව, හේතු නැති විට නැතිවන බව අපි අවබෝධ කරගෙන ඉන්නකොට ඔය ධර්මතා එකක්වත් අපිට ගැටලුවක් නැහැ. ඕවයි සමහර ඒවා රූප ධර්ම, සමහර ඒවා නාම ධර්ම. දැන් රූප ධර්මයක් ඔතන තියෙනවා. එහි මෘදු බවත් අපි රූප ධර්මයටම දීලා අත්තරියොත් රූප ධර්මයක්, රූප ධර්මයේ මෘදු බවත් රූප පැත්තට අපිට දාන්න පුළුවන්. මෘදු බව අපිට දැනෙනවා. ඒක නාම ධර්මයක්. මෘදු බව අපි විඳිනවා. ඒක නාම ධර්මයක්. මෘදු බව අපි තෝරනවා. ඡන්ද. ඒකත් නාම ධර්මයක්. නේ? ඒ නාම ධර්මත් ප්‍රශ්නයක් නෙවෙයි. නාම රූප ධර්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නාම රූප ධර්ම ප්‍රශ්නයක් බවට පත්වීම තමයි කිලේශ කියලා කියන්නේ. කෙලෙස් කියලා කියන්නේ. මේ නාම රූප ධර්ම වල අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්චසමුප්පන්න ලක්ෂණ නොවැටහීම නිසා අන්නේ නාම රූප ධර්ම කෙරෙහි බැඳීම රාග කියනකොට අන්න කිලේශ වෙලා. කෙලෙස් වෙලා. ඒ රාග තත්වයට යන්නේ නැහැ මනස. අර පටිච්ච සමුප්පන්න විදියට ඒ දේවල් ටික ඔක්කොම තේරුම් ගත්තම, අනිත්‍ය විදියට තේරුම් ගත්තම, අනාත්ම විදියට තේරුම් ගත්තම, එහි විපරිණාම ලක්ෂණය පටහ ගත්තම, ඒ පටිච්ච සමුප්පන්න වශයෙන් සමුදය වෙන හැටි, පටිච්ච සමුප්පන්න වශයෙන් නිරෝධ වෙන හැටි, වය වෙන හැටි දැක්කම අර කිලේශය නැත්තම් අර මනසේ ඇති වෙන වැරදි වැටහීම සහ වැරදි හැඟීම, මිත්‍යා දෘෂ්ටිය සහ මිත්‍යා සංකල්පය ඇති වෙන්නෙම නැහැ. ඇති වෙන්න විදියක් නැහැ. ඒක මොකද අවිද්‍යාව දුරු වෙලා.
ඒක නිසා ඒක හරි. ඔබතුමී ඉදිරිපත් කර අදහස හරි. මම කරේ ඒකට යමක් තව එකතු කිරීමක් විතරයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ කොහොමද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් පිටකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ විසින් දුකින් මිදීමට මේ සකස් කරපු වැඩපිළිවෙලනේ. ඔව්. ඒකට දැන් මේ වැඩපිළිවෙලේ දැන් සීලයේ ප්‍රඥාවයි උපයෝගී කරගන්න අපි මේ චේතනාව නිවැරදි කරගන්න. ඔව්. ඒකට චේතනාව නිවැරදි කරගන්නේ චේතනාව තමයි කර්මය වෙන්නේ. එතකොට මේ චේතනාව නිවැරදි කරගන්නකොට මේ සංඥාව මෙතන ලොකු ඒක ගැන නේද අපි ගොඩක් හිමසිලමක් වෙන්නේ. ඔව්. චේතනාවට සංඥාව බලපානවා. යම් සංජානාති තං විතක්කේති කිව්වේ ඒක තමයි. ඔව්. ඒක හරි. චේතනාව පිරිසිදු කරගන්න, චේතනාව නිවැරදි කරගන්න, චේතනාව යහපත් කරගන්න අපේ අවබෝධමය පැත්ත නැත්නම් ඔබතුමී කියපු විදිහට සංඥාව වැදගත් වෙනවා. එතකොට අර ප්‍රඥා ශික්ෂාවෙන් කෙරෙන්නේ ඒකනේ. ප්‍රඥා ශික්ෂාවේ දායකත්වය මේ සමාධිය නැත්නම් චේතනාව, හැඟීම, අදහස පිරිසිදු වෙන්න සංඥාව පිරිසිදු වෙන්න ඕනේ. ඒක හරි. ඒ සංඥාව පිරිසිදු කිරීමක් තමයි අර ප්‍රඥාවෙන් කෙරෙන්නේ. දැන් අපි මේ දක්වා කතා කර උදාහරණයම මෙතෙන්ට ගත්තොත් දැන් අර මෘදු බව කියන එක අපි මෙතන ගත්තා. ඒ මෘදු බව පිළිබඳ අපේ හැඟීම මොකක්ද? මෘදු බව හොඳයි, මෘදු බව තියෙනවා නම් හොඳයි, මෘදු බව තව ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් හොඳයි, හැමතිස්සෙම මට මෘදු බව තියෙනවා නම් හොඳයි. කොහොමනේ? ද්‍රව්‍ය භාණ්ඩ වස්තුවක වුණත්, පුද්ගලයෙක්ගේ වුණත්, කාලගුණ, දේශගුණ, තත්ත්වේ ආදී දේක වුණත් අපි මේ මුදුතාවට අපේ කැමැත්තක් තියෙනවා. එතකොට මුදුතාව වෙනුවෙන් ඔන්න අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න මුදුතාව හොඳයි, මුදු බව හොඳයි කියලා. ඉතින් මුදුතාව ලබා ගන්න, මුදුතාව පවත්වා ගන්න, මුදුතාව වැඩි කරගන්න ඔන්න අපි කර්ම කරන්න, ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හැබැයි අපි තේරුම්ගෙන නොහිටියොත් මුදුතාව අනිත්‍යයි, අනාත්මයි ආදී වශයෙන් තේරුම්ගෙන නොහිටියොත් තමයි ගැටලුව තියෙන්නේ. ඒක තේරුම් කරලා දෙන්නේ අපිට ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් තමයි අපිට කියන්නේ මුදුතාව හොඳ වුණත් මුදුතාව අනිත්‍යයි. මුදුතාව හොඳ වුණත් මුදුතාව අනාත්මයි. ඔබ කැමති හැම වෙලාවෙම මෘදු බව ඔබට ලබා ගන්න බැහැ මේ ද්‍රව්‍ය තුලින්, භාණ්ඩය තුලින්, වස්තුව තුලින්, පුද්ගලයා තුලින්, කාලගුණ, දේශගුණ තත්ත්වයන් තුලින්. ඒක අනාත්තා. කැමති වෙලාවේ කැමති විදිහටම ලබා ගන්න බැහැ කියලා. දැන් අපි පුද්ගලයෙක්ගේ මෘදුතාව ගමු. දැන් අපි ඔය වාඩි වෙන එකේ මෘදුතාවනේ කතා කරේ. පුද්ගලයෙක්ගේ මෘදුතාව ගමු. අපි පුද්ගලයෙක්ගේ මෘදු බවට කැමති. එතකොට අපි හැමතිස්සෙම යාගේ මෘදු බව අපේක්ෂා කරනවා. අපේක්ෂා කිරීම වැරද්දක් නැහැ. එහෙත් ප්‍රඥා විසින් අපිට පෙන්වලා දෙනවා, සංඥාවක් දෙනවා, අනිත්‍ය සංඥාවක් දෙනවා මෘදු බව ගැන. නේ? දැන් ඔබ මෘදු බව අපේක්ෂා කරාට මේ පුද්ගලයා තුලින් මෘදු බව අනිත්‍යයිනේ. මෘදු බව විපරිණාමය වෙනවනේ, මෘදු බව රළු බවට හැරෙනවනේ. එහෙම නැත්නම් තවත් ගොඩාක් මෘදු වෙනවනේ. අපේක්ෂිත මෘදු බවට වඩා මෘදු බව වැඩි වෙනවා, නැත්නම් අඩු වෙනවා, විපරිණාමය වෙනවා. ඇති වෙලා තියෙන මෘදු බව සමහර වෙලාවට නැති වෙලා යනවනේ කියලා ප්‍රඥාව විසින් මේ අනිත්‍ය සංඥාව දෙනවා, අනාත්ම සංඥාව දෙනවා, විපරිණාම සංඥාව දෙනවා. මොකක් ගැනද? මෘදු බව ගැන. ඒ සංඥාව අපි තුල තියෙනවා නම් අපිට මේ මෘදු භවයේ අඩු වැඩි වීම, අපි බලාපොරොත්තු වෙන වෙලාවේ මෘදු බව නොලැබීම වගේ කාරණා දුකක් වෙන්නේ නැහැ. ඇයි?
අපි දැනගෙන ඉන්නේ, දන්නවා, අපි වටහාගෙන තියෙනවා, අපිට ප්‍රඥාවෙන් ඒක කියලා දීලා තියෙනවා. මෘදු බව හොඳ වුණත් මෘදු බව ලබා විඳීම වැරද්දක් නැහැ. මෘදු බව හොඳයි. එහෙත් මෘදු බව අනිත්‍යයි. මෘදු බව අනාත්මයි. මෘදු බව ඇති වුණා වගේම නැති වෙලා යන එක. ඒ හේතුවක් නිසා හටගෙන හේතු ඇති විට පැවතිලා හේතු නැති විට නැති වෙලා යන. සමහරවිට අපේ මෘදු බව අනිකාගේ මෘදු බව අපේ පරිත්‍යාගශීලී බව මත පවතින දෙයක් සමහර විටනේ. දැන් බලන්න පුද්ගලයන්ගේ මෘදු බව මම ඒක නිරීක්ෂණය කරලා තියෙනවා. ඔක භාවනාවට ගියාම හසු වෙන දෙයක්. අපේ පරිත්‍යාගශීලී බව අපේ කැපවීම නිසා අනිත් එක්කෙනාගේ මෘදු බව හටගන්න. එතකොට දැන් මේක ඩිපෙන්ඩබල් නේ, මත පවතින එකක්. අපේ පරිත්‍යාගශීලී ගුණය අපේ කැපවීම නිසා අනිකා මෘදු වෙලා ඉන්න මුදු ගුණ පෙන්නන. දැන් අපේ පරිත්‍යාගශීලී බව කැපවීම අඩු වුණ ගමන්ම මොකද වෙන්නේ? අරයාගේ මුදු බව අඩු වෙලා යනවා. දැන් මේක අපි හරියට දැක්කම මේක පටිච්ච සමුප්පන්නයක් විදිහට දැක්කම අපි කලබල නැහැ අරයාගේ මුදු බව අඩු වුණාට. අපි දන්නවා ඒකේ හේතුව. මේ හේතුව නිසායි මේක. නේ? ඔය වගේ යමක් මත යමක් නිසා පටිච්ච සමුප්පන්නයක් බව තේරුණාම ඉතින් ගැටලුවක් නැහැ. ඔය විදිහට ඔබතුමී කියපු කාරණේ හරි. මේ හැඟීම් පැත්ත යහපත්ව තියාගන්න අපිට සංඥාව මුගක් උපකාරී වෙනවා. එතකොට මේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා මේ සංඥා ටික දෙන්නේ ප්‍රඥාවෙන් නේ. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි ওই ටික පෙන්නලා දෙන්නේ. ඔය මෘදු බව, ඔය මෘදු බවෙන් ලැබෙන සුඛ වේදනාව, ඔය මෘදු බව තේරීම, ඔය මෘදු බව හට ගැනීම මේ හැම එකකම අනිත්‍ය අනාත්ම ස්වභාවය අපිට ප්‍රඥාව විසින් පෙන්වලා දීලා තියෙනවා. එතකොට මෘදු බව ප්‍රශ්නිකුත් නැහැ, මෘදු බව තේරීම ප්‍රශ්නිකුත් නැහැ, මෘදු බව අඩුවීම වැඩිවීම ප්‍රශ්නිකුත් නැහැ. ඒකයි. එතකොට හරි. ප්‍රඥාව මේ පැත්තෙන් තියෙන්නේ ඒකට සමාධිය. එතකොට තමයි අන්න සම්මා සමාධි කියලා කියන්නේ. දැන් සම්මා සමාධි කිව්වම චිත්ත ඒකාග්‍රතාව කියලානේ ධම්මදින තේරින්නවා සමාධි විස්තර කරේ. ඒ සම්මා සමාධි විස්තර කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාව කියලා. චිත්ත ඒකාග්‍රතාව සමාධි වුණාට කුසල චිත්ත ඒකාග්‍රතාව කියලා තමයි සම්මා සමාධි විස්තර කරන්නේ. එතකොට අර කුසල් සිත ස්ථාවරව තියෙනවා කියන්නේ මොකද්ද? අර මෘදු බව වැඩි වුණත් ගැටලුවක් නැහැ. මෘදු බව අඩු වුණත් ගැටලුවක් නැහැ. මෘදු බව නැති වුණත් ගැටලුවක් නැහැ. අන්න එතන කුසල චිත්ත ඒකාග්‍රතාවය. ඇයි ඒ ගැටලුවක් නැත්තේ? මෘදු බව වැඩි වුණත් ගැටලුවක් නැහැ, අඩු වුණත් ගැටලුවක් නැහැ කියන්නේ මොකද? අවබෝධ කරන් ඉන්නේ නේ. අඩු වෙන බව, වැඩි වෙන බව. ඉතින් ඒකේ අකම්පිතයි. සිත අකම්පිතයි. මෘදු බව දැන් නැහැ. එහෙම නැත්නම් මෘදු බව දැන් අඩු වෙලා, නැත්නම් වැඩි වෙලා. ඒත් සිත අකම්පිතයි. එතන තියෙන්නේ අර සම්මා සමාධිය, කුසල චිත්ත ඒකාග්‍රතාවය. ඉතින් ඒක ලැබෙන්නේ ප්‍රඥාවෙන් තමයි. කුසල සංඥාව ලැබුණම ඔය ප්‍රඥාව කියලා කියන්නේ කුසල සංඥාවනේ. එහෙමයි. මේකට වෙනස්වන්නේ වාසිත කුඩාකින් තේරුම් සරණයි. හොඳයි එහෙනම් වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැමැති නම් අපිට දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. එතකොට අදත් අපේ සාකච්ඡාවට ගත්තේ චූල වේදල්ල දේශනාව. චූල වේදල්ල දේශනාව ධම්මදින තේරින් වහන්සේගේ දේශනාවක්. බුද්ධ දේශනා පදනම් කරගෙන විසාක අහන ප්‍රශ්න වලට උත්තර සැපයීමක් අපිට පේන්න තියෙන්නේ. එතකොට ඒ අනුව අද කොටසේදී අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයත් එහි ඇතුළත් අග ඵලයේ වන සම්මා සමාධියක් තමයි සාකච්ඡා කරේ, විස්තර කරේ. ඒ ඇසුරින් තමයි අපි අදහස් ප්‍රශ්න ගැටළු ඉදිරිපත් උනේ.
හොඳයි එහෙමනම් අපි ඊළඟ අවස්ථාවක මුණ ගැහිලා චූල වේදල්ල දේශනාවේ ඇතුළත් අනිකුත් ධර්ම සාකච්ඡාවලට අවධානය යොමු කරමු. ඉතින් මේ ධර්ම සාකච්ඡාවෙන් ලබාගත් වූ ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න ප්‍රඥා කුසලයක් ප්‍රඥා පාරමිතාවක් බවට පත් වේවා කියන ඒ උතුම් අදිෂ්ඨානයේ අදහස ඇති කරගමු. ඒ වගේම මේ යහපත් කාර්ය සිද්ධ කිරීමේදී මේ ධම් සභාව සංවිධානය කිරීමෙන් ධම් සභාවට සහභාගී වීමෙන් ධම් සභාවේ මතුවෙන කරුණු එක් රැස් කරලා සංග්‍රහ කරලා රෙකෝඩ් කරලා ඒවා තවත් පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දීමෙන් නොයෙක් විදිහට ඒ වගේම ධර්ම කරුණු මතු කිරීමෙන් සූත්‍ර යෝජනා කිරීමෙන් සූත්‍ර සාකච්ඡා කිරීමෙන් ඊට අදාළ තවත් අත්දැකීම් ආදී එකතු කිරීමෙන් නොයෙක් විදිහට මේ අපේ ධම් සභාව සාර්ථක කරගන්න පෙනී නොපෙනී දුර ළඟ ඉඳගෙන දායක වන්නා වූ කල්යාණ මිත්‍ර සත්පුරුෂ සාදු ජන පින්වත් හැම දෙනාටමත් අපි අපේ සීල දෙනාගේම කෘතඥතාවය පළ කරමු පුණ්‍යානුමෝදනා කරමු. ඉතින් මේ යහපත් කාර්යයන් සිද්ධ කිරීමෙන් අපි ලබා ගන්නා වූ කුසල ඵලය නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස වේවා. පුණ්‍ය ඵලය අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා මව් දෙමව්පියෝ ගුරුවරු ඒ වගේම කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට උදව් උපකාර කරන ඇත්තෝ සියලු යහපත් දේ වෙනුවෙන් කටයුතු කරන සියලු දෙවියන් අප සමග ජීවත් වෙලා අදාපාතර නැති අපවත් තුණු මියගේ ගුරු දෙමව්පිය ආදී අපේ ජේෂ්ඨ ඥාතිවරු ඇතුළු කොට ඇති අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අනුමෝදන් වේවා. අනුමෝදනාවෙන් නතර නොවි මේ කුසල මාර්ගයේ අනුගමනය කෙරෙත්වා. ඒ තුලින් ඒ හැම දෙනාගේම ජීවිතත් ධර්ම මාර්ගයට යොමු වේවා. මේ සියලු යහපත් කටයුතු අපි හැම දෙනාටම මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාන්තිතාති නුක්ඛා දුර්ලභේන ආරක්ඛු ආස්තිනාති නාරි පුත්තාදි තේරා ආරක්ඛන්ති පක්ඛාත සීල තෙරුවන් සරණයි සුවපත් වේවා.